අපි ඔයාලට ලබා දුන්නේ 2018 පළවෙනි වාර පරීක්ෂණයේ වයිම පළාතේ ප්‍රශ්න පත්‍රය තමයි ලබා දුන්නේ. මම හිතන්නේ ඒක මේ වෙනකොට කරලා තියෙන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ඒකේ පළවෙනි කොටස සාකච්ඡා කරනකොට අපි දන්නවා හැමදාම අපි දන්න දෙයක් තමයි ගොඩක් දුරට 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට වගේම 11 වසරේ සියලුම වාර විභාගවලදී වැඩි බරක් දීලා තියෙන්නේ 10 ශ්‍රේණියේ ප්‍රශ්න වලට. ඒ කියන්නේ 10 පාඩම් වලට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ශිෂ්‍යත් විභාගයක් ගත්තොත් වැඩිපුර අවධානය යොමු කරන්නේ 14 ශ්‍රේණිය නේ 5 වසර විභාග වුණාට. ඉතින් ඒ වගේ 10 ශ්‍රේණියේ කරුණු කාරණා ගොඩක් තියෙනවා අපේ ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වෙලා. ඉතින් ඔයාලා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට 10 ඒවා අමතක කරලා 11 ඒවා විතරක් ලියන්න බලාගෙන ඉන්න බෑ. 11 ඒවා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. වැඩි හරියක්ම 10 වසරේ විෂය නිර්දේශයෙන් තමයි වැඩිපුර හැදිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි කතා කරමු අපි ලබා දුන්නු 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයේ මුල ඉඳලා ගැටලු තිබ්බොත් අපිට කතා කරගන්න පුළුවන්. එතකොට පොරි අපි ගත්තොත් එහෙම මේ අවස්ථාව ගොඩක් දුරට මම හිතන්නේ ඔයාලට මේ මතක් කිරීමක් වෙනවා 10 ශ්‍රේණියේ පාඩම් නැවත. ඉතින් ගැටලු තිබ්බොත් මොකද්ද කරන්න පුළුවන් කියලා මම ඉස්සරහට කතා කරන්නම්. පාඩම් ආවරණය වෙලා නැත්තම් මොකද්ද කළ යුත්තේ කියලා. එහෙමනම් පටන් ගමු. හැමෝම ලෑස්තිද පුතාලා? ඔක්කොම ලෑස්තිද? මම වැහෙනවද? ඔව් සර්. රයිට් එහෙනම් පටන් ගමු. ඔන්න ඔයාලට 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයේ දකින්න ලැබෙනවා. පේනවද හැමෝටම 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රය මන් දීපු එක? ඔව් සර් පේනවා. පේනවා හැමෝටම පේනවා. එහෙමනම් අපි බලමු එකේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එක 10 ශ්‍රේණිය 11 ශ්‍රේණියේ පළවෙනි වාර පරීක්ෂණයේ පළවෙනි එක. මෙන්න මේ කොටස 10 ශ්‍රේණියෙන් තමයි හැදිලා තියෙන්නේ. ප්‍රශ්න පළවෙනි ඔක්කොම 10 ශ්‍රේණියේ තියෙන්නේ. බලන්න පළවෙනි එක දත්ත සහ තොරතුරු සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. ප්‍රකාශයන් තුනක් තියෙනවා. A දත්තවලට සාපේක්ෂව තොරතුරු අර්ථාන්විත බවින් වැඩිය. B තොරතුරු වල වටිනාකමෙහි උපරිමය වන්නේ ඒ කාලයට සමීප වූ විටය. C දත්ත තුලින් තීරණ වලට එළඹිය හැකි වද තොරතුරු වලින් තීරණ වලට එළඹිය නොහැකිය කියලා කියනවා. ඒතර මෙවෙන් අහන ප්‍රශ්නේ තමයි ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වනුයේ මොකක්ද කියලා අහන්න. ඒතර අපි මේක දැනගන්න ඕනේ දත්ත සහ තොරතුරු සම්බන්ධව අපි ගාව පුළුල් දැනුමක් තියෙනවා නම් මේ ප්‍රශ්නෙට උත්තර ලියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. දත්ත සහ තොරතුරු සම්බන්ධ දැනුම ඕන වෙනවා මේකට අපිට උත්තර දෙන්න. අපි පළවෙනි ප්‍රකාශය සලකා බලමු. දත්තවලට සාපේක්ෂව තොරතුරු අර්ථාන්විත බවින් වැඩිය. ඔයාලට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ පුතා? සත්‍යද අසත්‍යද? දත්තද අර්ථාන්විත බවින් වැඩි, තොරතුරුද අර්ථාන්විත බවින් වැඩි. තොරතුරු අර්ථාන්විත බවින් වැඩි. එතකොට මේ ප්‍රකාශය ගැන මොකක්ද කියන්න තියෙන්නේ? සත්‍යද අසත්‍යද? සත්‍යයි. අපි එහෙනම් දෙවෙනි ප්‍රකාශය ගත්තොත් තොරතුරු වල වටිනාකමෙහි උපරිමය වන්නේ එය කාලයට සමීප වූ විට. අපි දන්නවා තොරතුරක ලක්ෂණයක් තමයි කාලීන බව කියන්නේ. කාලීන බව කියන්නේ තොරතුරක් කාලයට ලං වෙනකොට කාලයට සමීප වෙනකොට තමයි ඒකේ වටිනාකම වැඩි. අපිට යම් කිසි තොරතුරක් ලැබෙනවා නම් ඒක මාස ගණනක් පරක්කු වෙලා ලැබුණොත් එහෙම ඒකේ වටිනාකමක් නැහැ. ඒකයි කියන්නේ. නේද? කාලගුණ වාර්තාව ලැබුණොත් එහෙම මේ හෙට කාලගුණ වාර්තාව සතියක විතර ලැබුණොත් වැඩක් නැහැ. කාලීන බව කියලා කියන්නේ ඒකයි. තොරතුරක වටිනාකම වැඩිම අවස්ථාව තමයි ඒ කාලයට සමීප වූ විට. අපි ඔකට කියනවා තොරතුරු වල ස්වර්ණමය නීතිය කියලා කියනවා. අපි ඉස්සරහට ගැන කතා කරලා තියෙනවා. මම හිතන්නේ ඒ ලෙවල් එහෙම කරද්දි වැඩි පුරෝ ගැන කතා කරන්න වෙනවා. ඉතින් ඒ අනුව බැලුවොත් එහෙම මේ කතන්දරේ හරිද වැරදිද පුතේ? ප්‍රකාශය හරි සර්. හරි. C කියන ප්‍රකාශය අපි අරන් බලමු. දත්ත තුලින් තීරණ වලට එළඹිය හැකි වුවද තොරතුරු වලින් තීරණ වලට එළඹිය නොහැකිය කියලා කියනවා. දත්ත වලින් තීරණ වලට එළඹෙන්න වැරදි. හැබැයි තොරතුරු වලින් තීරණ. ඒක අනිත් පැත්ත ආව නම් හරි නේද? අපිට තීරණ වලට එළඹෙන්න පුළුවන් තොරතුරු වලින් නේද? දත්ත වලින් නෙමෙයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් පුතා නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? පිළිතුරු අංක 2 A සහ B. වලගේ උත්තර පත්‍රයේ මේවා මේ පිළිතුරු අංක ටික පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙන එක හදාගන්න. 1 2 3 4 කියලා. මුද්‍රණ දෝෂයක් තියෙනවා එතන. 1 2 3 4 කියලා උත්තර 4 දාගන්න. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්න.
හා සර්. right ඊළඟ ප්‍රශ්නේ. ATM යන්ත්‍රකින් මුදල් ලබා ගැනීම පද්ධතියක ආකෘතිය හා සසඳමින් එහි ආදානය සැකසීම හා ප්‍රතිදානය පිළිවෙලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර වනුයේ මොකක්ද කියලා අහනවා. අපි දන්නවා මේකත් 10 ශ්‍රේණියේ දෙන එකක් පද්ධතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතර ATM යන්ත්‍රයේ පද්ධතියක් විදිහට සැලකුවොත් මේ කාර්යයන් ටික මේ තියෙන ප්‍රකාශයන් මේ කාර්යයන් ටික අරන් බැලුවොත් ඒවා ආදාන සැකසීම් ප්‍රතිදාන input process output කියලා වෙන් කරොත් කොහොමද හරි උත්තරය කියලා යහන. ඉතින් අපි බලමු මේකේ කොහොකද හරියන්නේ. තුන්වෙනි එක බලන්න. කාඩ්පතේ පින් අංකය හා රහස් සංකේ වළංගුතාවය පරීක්ෂා කිරීම ATM කාඩ්පත ගිණුම් ශේෂය අමතක. හතරවෙනි එක ගන්න. ATM කාඩ්පතේ පින් අංකය දැන් ඔයාලා මොන උත්තරයද ගැහුවේ? හතරවෙනි එක සර්. හතරවෙනි පිළිතුර. අපි ඒක බලමු. ඒක හතරවෙනි පිළිතුර කියලා. ATM කාඩ්පත කිව්වම මොකද පුතා ඒක? ඒක ඉන්පුට් එකක්. මේ ඉන්පුට් එක. කාඩ්පතේ පින් අංකය රහස් සංකේ වළංගුතාවය පරීක්ෂා කිරීම මොකක්ද ඒක? process එක. ඒක process එකක් නේද? ඒක process එකක්. කාඩ්පතේ පින් අංකේ වළංගුතාවය පරීක්ෂා කිරීම සැකසීම. ගිණුම් ශේෂය මුදල් කියන මොනවාද? output. right. එහෙනම් ATM කාඩ්පත ඉන්පුට් වෙනකොට කාඩ්පතේ පින් අංකේ රහස් සංකේ වළංගුතාවය පරීක්ෂා කිරීම process වෙනවා. ගිණුම් ශේෂය මුදල් output ආදාන සැකසීම ප්‍රතිදාන වෙන්නේ අන්න ඒ ආකාරයට. පිළිතුරු අංකය 4 ඔබ දක්වලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. ලකුණක් හම්බ වෙනවා. අපි තුන්වෙනි ප්‍රශ්නය නපුතාලා. පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කළ රික්තක නල වෙනුවට ට්‍රාන්සිස්ටර්ද පසුව අනුකලිත පරිපථද මගින් සිදු වෙනස්කම් වන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ පුතා පරිගණක පරිණාමයේදී සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවද කියලා මේ අහන ප්‍රශ්නේ. නේද? පරිණාමයටපත් වුණානේ වැකුම් ටියුබ් වලින් ට්‍රාන්සිස්ටර් වලින් IC වලින් LSIC VLSIC LSIC VLSIC වලින් පස්සේ LSIC මේ විදිහට පිළිවෙලට වෙනස් වෙනවා. ඒ අනුව බලනකොට මොනවද වෙච්ච සුවිශේෂී වෙනස්කම් කියලා යහන්නේ. මොනවද පුතා උත්තරේ එන්නේ? පරිගණකවල ප්‍රමාණය අඩු වීම හරි. අධික තාපයක් පිටවීම වැරදි. විදුලි පරිභෝජනය හා කාර්යක්ෂමතාවය අඩු වීම. විදුලි පරිභෝජනය නම් අඩු වුණා හරි. කාර්යක්ෂමතාවය අඩු වුණා කියන එක වැරදි. සැකසීමේ වේගයේ වැඩිවීම හා ප්‍රමාණය අඩු වීම. ඒක හරියද? ඒ දෙකම හරි නේ. එහෙනම් මොකද පුතා නිවැරදි පිළිතුර වෙන්නේ? පිළිතුරු අංකය 3. පිළිතුරු අංකය 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. right. එහෙනම් ඔය පිළිතුරු අංක 3 ඇතුළත් කරලා තියෙනවා නම් ලකුණක් ලැබෙනවා. අපි යනවා 4 වෙනි ප්‍රශ්නෙට. පහත ප්‍රකාශයන් සලකන මූසිකය හා ස්පර්ශ තිරය දත්ත ආදානය සඳහා භාවිතා කරයි. නේද? මූසිකය හා ස්පර්ශ තිරය දත්ත ඇතුළු කරන්න පාවිච්චි කරනවා. මූසිකය කියන්නේ මවුස් එකේ, ස්පර්ශ තිරය කියන්නේ ටච් ස්ක්‍රීන් එක. දත්ත ආදානය කරනවා කියන්නේ ඉන්පුට් කරනවා. එහෙනම් මවුස් එකයි ටච් ස්ක්‍රීන් එකයි පාවිච්චි කරන්නේ data input කරන්නලු. මොකක්ද වෙලා ගැන කියන්නේ? හරිද? ප්‍රකාශය. ප්‍රකාශය හරිද? හරි ප්‍රකාශය හරි. මූසිකය කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්, ස්පර්ශ තිරය නැත්නම් ටච් ස්ක්‍රීන් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. එහෙනම් මේක හරි. ස්පර්ශ තිරේ ඉන්පුට් අවුට්පුට් දෙකම නේද? ඉන්පුට් එකක් තියෙනවා නිසා ප්‍රශ්නයක් නැහැ. B දෘಢ තැටිය ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක ආචාන උපාංගයක්. ඒ කියන්නේ ස්ටෝරේජ් ඩිවයිස් එකක්. උවද සංයුක්ත තැටිය CD එක ප්‍රතිදාන උපාංගය අවුට්පුට් ඩිවයිස් එකකි. මොකක්ද නම මේක? හાર્ඩ් ඩිස්ක් එක ආචාන උපාංගයක් හරි. නේද? හાર્ඩ් ඩිස්ක් එක ස්ටෝරේජ් ඩිවයිස් එකක් හරි. සංයුක්ත තැටිය කියන්නේ CD එක. CD එක අවුට්පුට් ඩිවයිස් එකලු ඒක. වැරදි. ඒක වැරදි. ඒක වැරදි. ඒක අපිට ගන්න බෑ. එකක් හරියලා මේක වැරදි. C එක මුද්‍රණ යන්ත්‍රයේ ප්‍රතිදාන උපාංගයක් ඒක හරි. ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍රය කියන අවුට්පුට් ඩිවයිස් එකක් හරි. ස්පර්ශ තිරේ ආදාන උපාංගයක් ලෙසද භාවිතා කරයි. ස්පර්ශ තිරේ ඉන්පුට් ඩිවයිස් එකක් හරි. අවුට්පුට් ඩිවයිස් එක දෙකම හරියයි. එහෙනම් පුතා මොකද්ද උත්තරේ වෙන්නේ? හරි උත්තරේ. A හා C කියන පිළිතුර ඔබ ඇතුළු කරලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. පිළිතුර අංක 3 කියලා මේක දාගන්න. 1 2 3 හරි. පිළිතුර අංක 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 5. ටෙලිමෙඩිසින් ගැන ප්‍රශ්නය අහන්නේ. මේකත් 10 වසරේ පළවෙනි පාඩමේ ප්‍රශ්නයක්.
දුරස්ථ සෞඛ්‍ය රැකවරණය සම්බන්ධයෙන් පහත් දැක්වෙන ප්‍රකාශන අතරින් නිවැරදි ප්‍රකාශනය ටෙලිමෙඩිසින් ගැන තියෙන නිවැරදි ප්‍රකාශනය නේද? අපි දන්නවා ටෙලිමෙඩිසින් කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන තිබ්බොත් පුතාලට මේකට උත්තර ලියන්න එච්චර අමාරුවක් නැහැ. බලමු පළවෙනි ප්‍රකාශනය මොකක්ද කියන්නේ කියලා. රෝහලක නේවාසිකව ප්‍රතිකාර කරන රෝගීන් පරීක්ෂා කිරීම හා ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තාක්ෂණික පුතා නේවාසිකව ප්‍රතිකාර කරන අයට ටෙලිමෙඩිසින් ඕනේද? අවශ්‍යද නැහැ නේද? වැරදි. වෛද්‍යවරේ දුරකථනය සම්බන්ධතාවය ඔස්සේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම ප්‍රතිකාරණය. එතන තාක්ෂණයක් වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. ඒක හරියද? එකත් වැරදි. තාක්ෂණය භාවිතා කරමින් රෝහලකින් පිටත සිටින රෝගීන් පරීක්ෂා කිරීම අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද යන්නේ. අන්න හරි. නේද? අන්න උත්තරේ. පිළිතුරු අංකය කීයද? පිළිතුරු අංකය 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 5ට 3. පිළිතුරු අංකය 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකද්ද ප්‍රශ්නාංක 6. පරිගණක පද්ධතියක භාවිතා කරන උපයෝගිතා මෘදුකාංගයක් ලෙස සැලකිය නොහැක්කේ නේද? අපි දන්නවා අපි මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොනවද පුතා ප්‍රධාන කොටස් දෙක මෘදුකාංග බෙදෙන? ටක් ගාලා කියනවද? ප්‍රධාන කොටස් දෙක මෘදුකාංග බෙදෙන. software එකක් බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි මොකද්ද? system software අනිත් එක application software. දැන් මතක නැහැ නේද? ටොක්ක් කියලා මතක තියාගන්න ඕනේ දැන්. අනිත් system software කියන්නේ පද්ධති මෘදුකාංග. application software කියන්නේ යෙදුම් මෘදුකාංග. ඒ විදිහට බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. දැන් මේ කොටස මම මේ කතා කරලා යනකොට ඔයාලට ඒක තේරෙන්නේ නැත්තම් නේද? මෘදුකාංග පාඩමේ පළවෙනි කොටස මේ වෙනකොට YouTube එකට දාලා තියෙනවා. ඔයාලගේ YouTube එකට ගිහිල්ලා අජිත් වසන්ත කියලා මගේ නම සර්ච් කරන්න පළවෙනි සර්ච් රිසල්ට් එකටම තියෙනවා මේ ඔන්ලයින් ක්ලාස් කරන හැම එකක්ම වල මම එදා කතා කරන්නේ. ඒතර ඒකේ 10 වසරේ පාඩම මේ දවස්වල යන මෘදුකාංග පාඩම. ඒකේ පළවෙනි කොටස දැන් දාලා තියෙනවා 10 වසරේ. ප්ලේලිස්ට් එකේ 10 වසරේ දාලා තියෙනවා පළවෙනි පාඩම. මේ ගැන අවබෝධයක් නැත්තම් නේද? මේ ගැන අවබෝධයක් නැත්තම් මේ මෘදුකාංග පාඩම මම කරනකොට ආවේ නැහැ. පස්සේ තමයි පන්තියට සම්බන්ධ වුණේ ඔයාලා. ඉතින් ඒ නිසා මේ පාඩම ගැන අවබෝධයක් නැත්තම් ඔයාලට පුළුවන් ඒක බලන්න සම්පූර්ණ පාඩම තියෙන්නේ no edited. කිසිම දෙයක් සංස්කරණය කරලා නැහැ. එහෙමම තියෙනවා අපි ඔන්ලයින් ක්ලාස් එක කරපු විදියටම. ඉතින් ඒක නිසා ඒවා බලලා මේ පාඩම අවබෝධ කරගන්න දන්නේ නැත්තම්. එහෙනම් අපේ පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා ප්‍රධාන කොටස් දෙකකට මෘදුකාංග බෙදෙනවා. ඒකෙත් පද්ධති මෘදුකාංග නැත්තම් system software වර්ග තියෙනවා 4ක්. එකක් තමයි operating system, අනිත් එක utility software, අනිත් එක translator, අනිත් එක device drivers. අපි සිංහලෙන් කිව්වොත් මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක සහ උපාංග 10ක. ඒකේ උපයෝගිතා මෘදුකාංග කියලා කියන්නේ පද්ධති මෘදුකාංගය තමයි. ඒ යටතේ තියෙනවා මොනවාද? පරිගණක නඩත්තු කරන්න පාවිච්චි කරන මෘදුකාංග ගණනාවක්. මොනවාද? disk defragment, disk partition, disk formatting, virus guard, disk cleanup, disk backup නේද? screen server මේ වගේ දේවල්. ඉතින් මේ අනුව බලනකොට පළවෙනි උත්තරේ පංගු බෙදීම disk partitioning කියලා කියන්නේ උපයෝගිතා මෘදුකාංගයක්. ඒ කියන්නේ utility software එකක්. disk defragment එහෙම නැත්නම් තැටි ප්‍රතිභාගීකරණය කියන්නේ උපයෝගිතා මෘදුකාංගයක්. disk formatting එහෙම නැත්නම් තැටි ආකෘතිකරණය කියලා කියන්නේ උපයෝගිතා මෘදුකාංගයක්. අර්ථ වින්‍යාසක නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කියලා කියන්නේ උපයෝගිතා මෘදුකාංගයක් නෙමෙයි. ඒක භාෂා පරිවර්තකයක්. භාෂා පරිවර්තකයක්. line by line නේද? high level language එකක් එහෙම නැත්නම් ඉහළ තලයේ පරිගණක භාෂාවක් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන භාෂා පරිවර්තකයක්. මේ භාෂාව ගැන පහු කාලේ කතා කරානේ නේද? ඒකට මේ ගැන කතා කරමු. ඒකට මේක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා දෙවෙනි මේක තුන්වෙනි උත්තරේ ප්‍රශ්නාංක 3 පිළිතුරු අංක 3 මේක 4. අතර තුන්වෙනි පිළිතුර ඔබ ලකුණු කරලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. හරිද පුතාලා මේක? මේක හරිද? හරි සර්. අපි යනවා එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට. පරිගණකයේ එන්නම් උපාංගයේ දත්ත සකස් කිරීමේදී తాවකාලික මතකයක් ලෙස ක්‍රියා කරයි. n කියලා උපාංගයක් තියෙනවලු. ඒක දත්ත සකස් කරනකොට ටෙම්පරරි මෙමරි එකක් විදිහට කටයුතු කරනවලු. එසේ මේ දත්ත රැඳී පවතිනුයේ විදුලිය පවතින තුරු පමණි. මේකේ එතකොට ඒක පැහැදිලි වෙනවා මේක ටෙම්පරරි ස්ටෝරේජ් එකක්. ටෙම්පරරි ස්ටෝරේජ් එකක් වගේම ඒ කියන්නේ කරන්ට් එක තියෙන එක විතරයි මේකේ මෙමරි එක තියෙන්නේ. විදුලි විසන්ධ වීමකදී පවතින සියලු දත්ත මැකිය බැරිලාත් කරන්ට් ෆේල් එකක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේකේ තියෙන සියලුම දත්ත
ඉරේස් වෙනවා මැකෙනවා. n ලෙස හැඳින් වූ පරිගණක උපාංගය සඳහා වඩාත් ගැලපෙන පිළිතුර. මොකද්ද පුතා මේකට ගැලපෙන පිළිතුර? RAM එක ගැන මේ කතා කරන්නේ. සසම්භාවී ප්‍රවේශ මතකේ නැත්තම් RAM එක පිළිතුරු අංකය කීයද? පිළිතුරු අංකය 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. සසම්භාවී ප්‍රවේශ මතකේ නැත්තම් RAM එක. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. 8 වෙනි ප්‍රශ්නේ. පහළ රූප සටහනේ දැක්වෙන්නේ පරිගණකයේ මෘදුකාංග සම්බන්ධ සටහනකි. මෙහි A සහ B මගින් නිරූපණය වන්නේ කුමක්ද? පහළ රූප සටහනේ දැක්වෙන්නේ පරිගණක මෘදුකාංග සම්බන්ධ සටහන. සොෆ්ට්වෙයාර් ගැන තියෙන සටහනක් තමයි මේ තියෙන්නේ. මේකේ A සහ B මගින් නිරූපණය වන්නේ මොකක්ද කියලා යහන්නේ. ඉතින් මේ සොෆ්ට්වෙයාර් chart එක ඔපරේටින් සිස්ටම් එකට අදාළයි. මේ කොටසට අපි මේ කරන්නේ මෘදුකාංග පාඩමේ තියෙන මේ ගැන තවදුරටත් දන්නේ නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔපරේටින් සිස්ටම් part 1 එකේදී මේක කියලා දෙනවා. මේකටත් මේ කොටස තේරෙන්නේ නැත්නම් ඔයාලට අර ඉස්සෙල්ලා කිව්වා වගේ වීඩියෝ එකේ මේක තියෙනවා. අපි දන්න පුතා ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියන්නේ පරිශීලකයා නැත්නම් යූසර් සහ හાર્ඩ්වෙයාර් අතර සම්බන්ධතාවය ඇති කරන පරිගණක ස්ථාපිත ප්‍රධානම පද්ධති මෘදුකාංගයට B කියලා සඳහන් වෙලා තියෙන්නේ අන්නේ පරිශීලකයා යූසර් මෙතන ඉන්නවා හાર્ඩ්වෙයාර් නැත්නම් දෘඩාංග මෙතන ඉන්න මෙන්න මේ පැත්තෙන් ඊතල බලනකොට ඔයාලට පැහැදිලි වෙයි B කියන එක මොකක්ද? B කියන්නේ මොකක්ද? ඔපරේටින් සිස්ටම්. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය. එහෙනම් මෙතන මෙහෙයුම් පද්ධතිය නම් මෙතන යූසර් ඉන්නවා නම් යූසර් සහ මෙහෙයුම් පද ඔපරේටින් සිස්ටම් එක අතර තියෙන දේ මොනවද ඒ අතර තියෙන්නේ? අපි වට කියන්නේ application software. application software. අපි ඇප්ලිකේෂන් software එකක් ඕපන් කරගන්න ඒකත් එක්ක කටයුතු කරන්න තමයි ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරන්නේ. මේ දෙක අතර ඉන්නේ ඇප්ලිකේෂන් software. එහෙනම් A කියන්නේ ඇප්ලිකේෂන් software, B කියන්නේ ඔපරේටින් සිස්ටම්. සිංහලෙන් කිව්වොත් A කියන්නේ යෙදුම් මෘදුකාංග, B කියන්නේ මොනවාද? මෙහෙයුම් පද්ධති. එහෙනම් මොකද්ද පුතා උත්තරේ එන්නේ? පිළිතුරු අංකය 2 තමයි නිවැරදි පිළිතුර. right. අපි එන යනවා ඊළඟ ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ. ටෙරාබයිට් 2ක් පහත කුමක් හා තුල්‍ය වන්නේද කියලා අහන්න. ටෙරාබයිට් 2ක් තුල්‍ය වන්නේ පහත කුමක් හාද? මේ ප්‍රශ්නෙට පිළිතුර හොයාගන්න බැරි විච් අය නේද ඉන්නවා නම් නේද මේ ගැන තාම මට අදහසක් නැහැ මොකක්ද අනේ මේ වගේ ගැටලුවක් අපි කොහොමද හදන්නේ කියලා ඉන්නවා නම් පොඩ්ඩක් මට අත උස්සන්න බලා ගන්නත් එක්ක කට්ටිය මේකට කනාපාරක් තමයි ගැහුවේ මට නම් මේක තේරෙන්නේ නැහැ බලන්නත් එක්ක පොඩ්ඩක් මට අත උස්සන්න යාළු කො අවංකව මත උස්සන්න දන්නේ නැති දේ දන්නේ නැති විදිහට මින්නකොට තමයි අලුත් දෙයක් අපිට ඉගෙන ගන්න. දන්නේ නැති දේ දන්න විදිහට ඉන්න කිව්වොත් අපිට කවදාවත් ඒ දේ ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. නේද? ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. right? මම කියලා දෙන්නම්. ඔව්. අපේ කණ්ඩායමේ 56ක් ඉන්නවා 56න් 22ක්ම මේ ගැන පොඩි 23ක් තව වැඩි වෙනවා. ඔව් 24ක් කියමු 24ක්. ඒ කියන්නේ හරියට භාගයක්ම මේ ගැන අදහසක් නැහැ. මේක පුතා මහා ලොකු දෙයක් නෙමෙයි. තව වැඩි වෙනවා. මේක මහා ලොකු දෙයක් නෙමෙයි හරි සරලයි. මම මේක ඔයාලට කියලා දෙන්නම්. right. මගේ white board එක පේනවද හැමෝටම? white board එක පේනව නේද? පේනවා සර්. එහෙනම් අපි දන්නවා පරිගණකයේ දත්ත සකස් කරන කුඩාම දත්ත සකස් කරන කුඩාම ඒකකය මොකක්ද? දත්ත සකස් කරන කුඩාම ඒකකය. ඒ තමයි bit. මොකක්ද කියන ඒකට අපි bit එකක්. bit එකක් කියන්නේ බිංදුවක් හරි එකක් හරි. ඒක දන්නවද? බිංදුවක් හරි එහෙම නැත්නම් එකක් හරි තමයි bit එකක් කියන්නේ. මේ වගේ වුණා 8ක් එකතු වුණා. මේ වගේ bits කීයද පුතා? 8ක් එකතු වුණා. bit 8ක් එකතු වුණා. මේ වගේ. අපි ඒකට කියන්නේ මොකක් කියලාද? 1.1.1.1 මේ වගේ 8ක් එකතු වුණොත් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? මොකක්ද කියන්නේ? බයිට් එකක් කියලා කියන්නේ. මේකට බයිට් එකක් කියලා කියන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි මේ වගේ බිට් 4ක් එකතු වුණොත්
ඒකට අපි කියන්නේ මොකක් කියලාද? nibble, නිබල් එකක් කියලා. නිබල් එකක්. මෙතනත් තියෙන තවත් මොකක්ද නිබල් එකක්. එහෙනම් පුතා මට කියන්න බයිට් එකකට නිබල් කීයක් තියෙනවද? බයිට් එකට නිබල් නිබල් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි. දැන් එහෙනම් මගේ ඔයාලන් ඇහුවොත් එimhe දත්ත සකස් කරන කුඩාම ඒකකය මොකද්ද? පරිගණකයේ දත්ත සකස් කරන කුඩාම ඒකකය මොකක්ද? බිට් එක. දත්ත සකස් කරන කුඩාම ඒකකය බිට්. දත්ත මනින කුඩාම ඒකකය මොකක්ද? දත්ත මනිනකොට පාවිච්චි බයිට් එකක් අන්න ඒක මතක තියාගන්න. බයිට් එකකින් තමයි දත්ත මනින්නේ. නේද? ඔයාලා data එකක් capacity එකක් ධාරිතාවක් මනිනකොට පාවිච්චි කරන්නේ බයිට්. කිලෝබයිට් මෙගාබයිට් පස්සේ වෙනවා. නමුත් ඔයාලා දැකලා ඇති ඔයාලා ෆයිල් එකක් right click කරලා properties බලුවොත් එම් bit වලින් නෙමෙයි තියෙන්නේ. නේද? කිලෝබයිට් මෙගාබයිට් වලින් උත් තියෙනවා. වරහන් ඇතුලේ තියෙන්නේ කොහමද? වරහන් ඇතුලේ තියෙනවා බයිට් වලින්. දැකලා තියෙනවද? ඕන බා right click කරලා properties වලට කියලා බලන්න බයිට් වලින්. දැන් දත්ත මනින කුඩාම එකේ බයිට් සාමාන්‍ය එක අකුරකට බයිට් එකක් විතර ගන්නවා කියලා තමයි සාමාන්‍ය කියන්නේ. මොන මතක තියාගන්න. එතන ඉහාටමයි යන්නේ. එනකොට අපි දන්නවා ඒක අපි ලිව්වා. අපි නිකන් මතක් වෙනත් එක ලියමු මෙන්න මෙහෙම. බයිට් එකකට බයිට් එකකට 8ක් තියෙනවා මොනවද? බිට්ස්. බයිට් එකකට බිට්ස් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. නිබල් කීයක් තියෙනවද? 8 නිබල් කීයක් තියෙනවද? නිබල් දෙකක්. නිබල් දෙකක්. බයිට් එකකට බිට්ස් 8ක් තියෙනවා නිබල් දෙකක් තියෙනවා. හරිද? right. ඔන්න බයිට් වලට පස්සේ දෙකයි බයිට් පස්සේ තව එකක් තියෙනවා. හරි. බයිට් වලට පස්සේ තියෙන එකකේ මොකක්ද? කිලෝබයිට්. කිලෝබයිට්. බයිට් වලට පස්සේ තියෙන කිලෝබයිට්. එතන කිලෝබයිට් එකකට බයිට් කීයක් තියෙනවද? නිමයි මයික් එක ඔෆ් කරගන්න. කිලෝබයිට් එකකට බයිට් කීයක් තියෙනවද? තියෙනවද? kilobyte කීයක් තියෙනවද? 1024ක් තියෙනවා බයිට්. ඔව් 1024ක් බයිට් තියෙනවා. අපිට පුළුවන් 1024 තවත් විදිහකට කියන්න. දැන් 1024 දෙකේ බල වලින් කිව්වොත් දෙකේ කීවෙනි බලයද? අනේ බලන්න. දෙක ගුණ කිරීම කියලා ලියන් ගියොත් කොහොම දෙකේ කීවෙනි බලයද? දෙකේ 10 වෙනි බලය තමයි 1024ක් වෙන්නේ. දෙකේ කීවෙනි බලයද? දෙකේ 10 වෙනි බලය. එනකොට බයිට් 1024ක් කියනවා වෙනුවට මට ඕන නම් දාන්න පුළුවන් දෙකේ 10 වෙනි බලය බයිට් කියලා. ඒකට ආයේ දෝෂයක් නැහැ නේ මං එහෙම දැම්මම. දෙකේ 10 වෙනි බලය බයිට් කියලා දැම්මා. ගැටලුවක් නැහැ. තේරුණාද? තේරුණා නේ? right. කිලෝබයිට් වලට පස්සේ තවත් ඒකකයක් තියෙනවා. මොකක්ද? මෙගාබයිට්. මෙගාබයිට් එකක් කියන්නේ 1024ක් මොනවද පුතා? කිලෝබයිට්. කිලෝබයිට්. ඒක තවත් විදිහකට ලියුවොත් දෙකේ 10 වෙනි බලයක් මොනවද? කිලෝබයිට්. තවත් විදිහකට කිව්වොත් බයිට් වලින් දෙකේ කීවෙනි බලයද? මෙතන 10ක් එනවා. මෙතන එනකොට 20ක් එනවා. බයිට් වලින් කිව්වොත් දෙකේ 20 වෙනි බලයක් බයිට්. එහෙනම් පුතා දෙකේ 20 වෙනි බලයක් බයිට් සමාන වෙන්නේ මොකේද? මෙගාබයිට් එකකට. මෙගාබයිට් එකක් කියන්නේ කිලෝබයිට් වලින් කිව්වොත් දෙකේ 10 වෙනි බලය, බයිට් වලින් කිව්වොත් දෙකේ 20 වෙනි බලය. තවත් අපි ඉස්සරහට යන්කෝ ඊළඟ එකකේ. මෙගාබයිට් වලට පස්සේ තියෙන ගිගාබයිට්. ගිගාබයිට් එකක් කියන්නේ මෙගාබයිට් වලින් කොච්චරද? දැන් රටාව අල්ලගත්තා නම් පුළුවන් කියන්නේ. 1024ක් මෙගාබයිට්. මේක තවත් විදිහකට කිව්වොත් 1024ක් කියන්නේ දෙකේ කීවෙනි බලයද? 10 වෙනි බලය. එහෙනම් අපි කොහොමද කියන්නේ දෙකේ 10 වෙනි බලයක් මෙගාබයිට්.
දෙකේ 10 වෙනි බලයක් මෙගාබයිට්. තවත් විදිහකට කිව්වොත් දෙකේ කිවෙනි බලයක්ද කිලෝබයිට්. 20 වෙනි බලය. දෙකේ 20 වෙනි බලයක් කිලෝබයිට්. තවත් විදිහකට කිව්වොත් බයිට් වලින් නම් දෙකේ කිවෙනි බලයක් බයිට් වලින් කිව්වොත් දෙකේ 30 වෙනි බලය. දෙකේ 30 වෙනි බලය. හරිනේ? මේ මෙගාබයිට් ගිගාබයිට් ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ටෙරාබයිට්. ටෙරාබයිට්. එහෙනම් ටෙරාබයිට් එක ගැන කියන්නේ ටෙරාබයිට් කියන්නේ ටෙරාබයිට් එකක් කියන්නේ GB 1024ක් 1024ක් GB ටෙරාබයිට් හાર્ඩ් ඩිස්ක් එකක් එහෙම දාවන්න නේද? කොච්චර ෂෝක්ද නේද? දහරිතා. දෙකේ 10 වෙනි බලයක් GB තවත් විදිහකට කිව්වොත් දෙකේ 20 වෙනි බලයක් MB තවත් විදිහකට කිව්වොත් දෙකේ 30 වෙනි බලයක් KB තවත් විදිහකට කිව්වොත් දෙකේ 40 වෙනි බලයක් මොනවාද? බයිට්. එහෙනම් පුතා ටෙරාබයිට් එකක් වෙනකොට බයිට් වලින් කිව්වොත් දෙකේ 40 වෙනි බලය. ඒකක 4ක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් හරියනේ බයිට් වල ඉඳලා ඒකක කීයක් එනවද? 1යි 2යි 3යි 4යි. දැක්කද? ඒතර 10ක් කියන්නේ එකක් කියලා ගත්තොත් එහෙම 40ක තියෙනවා 10ව 4ක්. ඒකක 4ක් ගිහිල්ලා ඉස්සරහට. තේරෙනවද? ඒ වගේ දැන් බලන්න කිලෝබයිට් දෙකේ 20 වෙනි බලයක් කියලා කිව්වොත් කිලෝබයිට් වල ඉඳලා ඒකක කීයක් ඉස්සරහට ඇවිල්ලාද? දෙකක් ඇවිල්ලා. දෙකේ 20 වෙනි බලය කිලෝබයිට්. කොහොම අපිට අල්ල ගන්න පුළුවන්. දැන් මේක තේරෙන්නේ නැත්නම් ඔන්න මම තව ක්‍රමයක් කියලා දෙන්න. මේක ලේසියෙන් ගන්න පුළුවන්. දැන් මෙන්න මේ රටාව මේක හැදෙන හැටි අපි මතක තියාගන්න ඕනේ. මේක ලියාගත්ත හැකිද ඔයාලට? මම දැන් ලියන්න වෙලාව නම් දෙන්නේ නැහැ. රටාව තේරුණාද? ලියන හැටි? පුළුවන් නේ? ඔව් සර්. රයිට්. මම මේක මකනවා දැන්. මෙන්න මේ ටික මතක තියාගමු. ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න මේ ටික මතක තියාගමු. මොනවද අපේ ඒකක? බයිට් ඊට පස්සේ කිලෝබයිට් මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට් පෙටාබයිට් වෙනකන් ආවා කියන්නේ. දැන් කවුරු හරි කිව්වොත් මෙන්න මේම දෙකේ 20 වෙනි බලයක් බයිට් කියලා කිව්වොත් ඒ කොච්චරද කියලා අපිට අඳුන ගන්න පුළුවන් වෙයිද? අපි මෙහෙමයි කරන්නේ. දෙකේ 20 වෙනි බලයක් බයිට් කිව්වොත් දෙකේ 20 තුල 10 වගේක් නැවතේ. 10 වගේක් වෙනවද? 20ක 10 වගේක් වෙනවද? දෙකයි. එතකොට බයිට් දෙකේ 20 වෙනි බලයක් බයිට් කිව්වා නම් බයිට් වල ඉඳලා කීයක් වෙනවද පල්ලෙහාට? ඒකක කීයද? එකයි. මෙතෙන්ට එනකොට 10යි මෙතෙන්ට එනකොට 10යි. එහෙනම් මේ දෙකේ 20 වෙනි බලයක් බයිට් කියන්නේ මෙගාබයිට් වලින් කීයද? එකක්. දැන් වැඩි අල්ලගත්තද? වැඩි අල්ලගත්තද? ඔන්න තව එකක් බලමු. කවුරු හරි කියනවා එනම් මේ දෙකේ 40 වෙනි බලයක් බයිට් කියලා. දැන් එන මට කියන්න මේ කීයද මේ කියන්නේ කියලා. ටෙරාබයිට් එක. බයිට් වල ඉඳලා යනවා 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ ටෙරාබයිට් එකයි 1 ටෙරා 1 TB. පැහැදිලිද? තවත් ඔන්න කෙනෙක් කියනවා දෙකේ 20 වෙනි බලයක් KB කියලා. මේ පෙන්නන්නේ කොච්චරද? ගිගාබයිට් එක. කිලෝබයිට් වල ඉඳලා දෙකක් ඉස්සරහට 10යි 2යි. නේ? මෙතෙන්ට 10යි මෙතෙන්ට 10යි. එතකොට මේ කියන්නේ මොකක් ගැනද? ගිගාබයිට් එකක් ගැන කියන්නේ. එක. පැහැදිලිද මේක? එහෙනම් මේක මම ගුණ කිරීම 2 කියලා දැම්මොත් මේ කීයද කියන්නේ? ඒකක 10 10 20ක් කරන මෙතන නම කීයද? ගිගාබයිට් එකක් 1GB 1GB ගුණ කිරීම 2 2GB. හරිනේ? තේරුණාද? තේරෙන්න ඕනේ දැන්. තේරුණා සර්. රයිට්. එහෙනම් අරකට උත්තරේ දැන් මම හොයන්නේ නැහැ. ඔයාලට හොයන්න පුළුවන්. යම් බලන්න එතනට. ඔයාලට දැන් හොයන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරයෙන් කියන්නේ කීයද කියලා බලන්න. දෙකේ 40 වෙනි බලයක් බයි. ඒ කියන්නේ කොච්චරද? ටෙරාබයිට් දෙක. ටෙරාබයිට් කීයද?
එක. ටෙරාබයිට් එකයි. මෙතන පෙන්නන්නේ ටෙරාබයිට් එකයි. 1 TB. ඊගාට ගුණ කිරීම කීයක් තියෙන්නේ? 2. එතන පෙන්නන්නේ කීයද? ටෙරාබයිට් දෙක. ටෙරාබයිට් දෙක. ටෙරාබයිට් 2යි. පැහැදිලිද එහෙනම් ඔයාලට? තේරුණා. ඔව් සර්. එහෙනම් අපි අනිත් පැත්ත නිකන් දැනගන්නත් එක්ක හොයමු බලන කට්ටියත් එක්ක මේ පෙන්නන්නේ කීයද අංක දෙකෙන්? දෙකේ 20 වෙනි බලය කිලෝබයිට් කියන කොච්චරද? ගිගාබයිට් කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්. ගිගාබයිට් එකයි. ඒක ගුණ කරනවා දෙකෙන්. එතකොට කීයද? ගිගාබයිට් දෙකයි. 2GB. අන්න හරි. ඊගාට තුන්වෙනි එකත් බලන්න මේ ප්‍රශ්න අංක 3 දාගන්න. බයිට් 1024ක් කියන්නේ කොච්චරද? බයිට් 1024ක් කියන්නේ කිලෝබයිට් එකයි. කිලෝබයිට් එකයි ගුණ කිරීම දෙකේ 30 වෙනි බලයක් කියන්නේ කොච්චරද? ඒකක කීයක්ද ඉස්සරහට යන්න ඕන? 3. 3. එතකොට කිලෝබයිට් වල ඒකක 3ක් ඉස්සරහට යනකොට කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට්. එකයි TB නේ. ටෙරාබයිට් එකයි. එක බයිට් දෙකේ 40 වෙනි බලය 4 වෙනි ප්‍රශ්නේ බලන්න. හතලිස්වෙනි ප්‍රශ්නේ බලන්න. මොකක්ද එන්නේ? 40වෙනි ප්‍රශ්නේ. 4වෙනි ප්‍රශ්නේ. දෙකේ 40 වෙනි බලය. මොකක්ද එන්නේ? ටෙරාබයිට් එකයි. 1 TB එන්නේ. හරියටම හරිය. 1 TB. right. එහෙනම් දැන් අපිට උත්තරේ එන්නේ මොකද්ද පුතා මේකේ? ටෙරාබයිට් දෙක තුල්ලේ වන්නේ මොකේද? පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 දාලා තියෙනවා නම් නිවැරදි. බලන්න අපි ඉස්සරහට යමු. right. දැන් එහෙනම් මේ වගේ ගැටලුවක් අනිවාර්යෙන් ගොඩක් දුරට එන්න පුළුවන් විභාගෙට. ඒ වගේ ආවොත් මේ කියලා දුන්නු ක්‍රමයට හදන්න. මේ ලකුණ අතාරින්න එපා. ඔය හොද 6 20 30 40 කියා ගහන්න එපා. උත්තර නේද? උත්තර 4ක් තියෙනවා කියලා මොකක් හරි ගහලා ඔය ඉන්න තැන ලකුණක් නේද? අපිට ලකුණක් වටිනවා පුතා. 74ක් ලකුණු තිබ්බොත් ඒ පාස් එකකට එකක් මදිනේ. නේද? අතින් ලකුණු දාලා දෙන්නේ නැහැ නිරීක්ෂකයෝ. බලන්න මොකද්ද මිත්‍ර පත්‍ර පරීක්ෂක. නේද? එහෙම දාන්න උවමනාවක් නැහැ නේ 74යි කියලා දානවා. එතකොට B එකක් තමයි හම්බෙන්නේ. ඒක ලකුණක් වටිනවා. ඉතින් ඒ ලකුණ කොහොම හරි අපි ගන්න දැනගන්න. ඔන්න 10 වෙනි ප්‍රශ්නේ. අපි 10 ප්‍රශ්නේ බලමු. A8 16 ෂඩ්දශම සංඛ්‍යාවට තුල්‍ය වන දශමය සංඛ්‍යාව කුමක්ද? A8 16. මේ පුතා 16 පාදයේ සංඛ්‍යාවක්. මේක ෂඩ්දශම සංඛ්‍යාවක් අපි කියනවා නේද? නැත්තම් කියන හෙක්සාඩෙසිමල් නම්බර් එකක්. මේක අපිට ඕනේ මොන පාදයට පරිවර්තනය කරන්නද? 10 පාදයට. 10 පාදයට පරිවර්තනය කළා උත්තරේ මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. එහෙනම් අපි ඒ ගාන හදලා බලමු මොකද්ද උත්තරේ එන්නේ කියලා. මම එහෙනම් මේක හදනවා A8 මම මේ ස්ක්‍රීන් එකේම හදන වලට පේන A8 මොකද්ද අපි සාමාන්‍යයෙන් වෙනත් පාදයක සංඛ්‍යාවක් 10 පාදයට පරිවර්තනය කිරීම තමයි මොකද කරන්නේ සංඛ්‍යාව ස්ථානීය අගය අදාළ සංඛ්‍යාංකයෙන් ගුණ කර ලැබෙන පිළිතුරු සියල්ල එකට එකතු කිරීම තමයි සිද්ධ කරන්නේ. එහෙනම් අපි A8 10 පාදයට පරිවර්තනය කරන්නේ මේක ස්ථානීය අගයන් ටික අදාළ සංඛ්‍යාංකයෙන් ගුණ කරනවා. ස්ථානීය අගයන් මේකෙන්නේ කීයද? 16 බිඳුව මේකෙන්නේ 16 1 16 බිඳුව කියන්නේ 1යි 16 කියන්නේ 16යි. ඊට පස්සේ මේ 8 එකෙන් ගුණ වෙනවා 8 වරක් එක 8යි මේ 16 ඒ වලින් ගුණ වෙනවා ඒ කියන්නේ 10යි 160යි 168යි 8යි 168 තමයි උත්තරේ. ඔයාලගේ 168 කියලා උත්තරය ආවද පුතා? පිළිතුරු අංකය කීයද? 3. පිළිතුරු අංකය 3 ඔබ දක්වලා තියෙනවා නම් නිවැරදි. නිවැරදි පිළිතුර එන්නේ තුන්වෙනි පිළිතුර. අපි එනවා 11 වෙනි ප්‍රශ්නෙට. නංගී ළඟ ඇති මුදල රුපියල් 490කි. අයියා ළඟ ඇති මුදල රුපියල් 560කි. මෙම අගයන් දෙකෙහි වෙනස ද්විමේය සංඛ්‍යාවක් දක්වන්න. තා වෙනස හොයන්න මොකද අපි කරන්නේ? වෙනසක් හොයන්න මොකද කරන්නේ? අඩු කරනවා. වෙනස හොයන්න විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා.
දැන් කීයක් ආවද 560න් 490ක් අඩු කරපුවාම වලට උත්තරේ කීයක් ආවද 70ක් ආවා. අපි එහෙනම් 70 දෙකේ පාදයට පරිවර්තනය කරලා බලමු උත්තරේ එනවද කියලා. මොකද අපි කරන්නේ? නේද? 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තනය කළ යුතු සංඛ්‍යාවේ පාදයෙන් බෙදාගෙන ගොස් ලැබෙන ඉතිරිය යට සිට උඩට ලිවීම. ඒ කියන්නේ ක්‍රමය. කඩපාඩම් කරන්න නැතිනේ. දැන් කඩපාඩම් කරනවා. එහෙනම් මේක කීයෙන්ද බෙදන්න පුතා? දෙකෙන්. 70ට දෙකේවා 35යි ඉතිරි බිංදුවයි කියාගෙන යන්න 35ට දෙකේවා 17යි ඉතිරි 1යි 17ට දෙකේ එව්වා 8යි ඉතිරි 1යි 8ට දෙකේවා 4යි ඉතිරි බිංදුවයි 4ට දෙකේවා 2යි ඉතිරි බිංදුවයි 2ට දෙකේවා 1යි ඉතිරි බිංදුවයි 1ට දෙකේවා බිංදුවයි ඉතිරි 1යි උත්තරේ හැටියට ලැබෙන්නේ යට සිට උඩට ලිව්වහම 1යි බිංදුවයි 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 1යි 1යි බිංදුව 2 මේ උත්තරේ තියෙනවද? ඔව් සර්. කීවෙනි පිළිතුරද? ඔව් සර්. දෙවෙනි පිළිතුර. කීවෙනි පිළිතුරද? පිළිතුරු අංකය 2. 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පිළිතුරු අංකය 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. රයිට් එහෙනම් අපි 12 වෙනි ප්‍රශ්නෙට යනවා. සංඛ්‍යාවක් දීලා තිනවා යන ද්විමේ සංඛ්‍යාවට තුල්්‍ය වන්නේ මොකක්ද කියලා අහනවා. දැන් මේ වගේ ඇවිල්ලා මේකේ උත්තර 8 පාදයේ සංඛ්‍යාවක උත්තරයකුත් තියෙනවා 16 පාද සංඛ්‍යාවක උත්තරයක් තියෙනවා 10 පාදයකකුත් තියෙනවා ආයි 16 පාදයකකුත් තියෙනවා. දැන් එහෙනම් මේ උත්තරේ හොයන්න මොකක්ද අපි කරන්න තියෙන්නේ? දීලා තියෙන උත්තර වලින් අපිට උත්තරේ හොයන්න ඕනේ. ඒ නිසා අපි බලනවා පළවෙනි එක. 8 පාදයේ පිළිතුරක් තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යාව 8 පාදයට පරිවර්තනය කරලා බලනවා මේ පිළිතුර එනවද කියලා. ඒක තමයි ලේසිම ක්‍රමය නේද? මේ සංඛ්‍යාව 8 පාදයට පරිවර්තනය කරලා බලනවා මේ පිළිතුර එනවද කියලා මෙතනම හදමු බලන්න. මොකද්ද මෙතන තියෙන්නේ? 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි බිංදුවයි 1 නේද? ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාවට පරිවර්තනය කිරීම සඳහා සංඛ්‍යාව අග සිට මුලට 3න් 3ට බෙදා ස්ථානීය ගැන එකතු කර වෙන වෙනම ලියන්න ඕන. එහෙනම් අපි බලමු. 3න් 3ට බෙදුවා. මෙතන තියෙන 1යි, මෙතන තියෙන 7යි, මෙතන තියෙන 6යි, මෙතන තියෙන 4යි. 4යි 6යි 7යි 1යි කියලා උත්තරයක් එන්නේ. ඒ වගේ පිළිතුරක් තියෙනවද පුතා? නැහැ. ඒ වගේ පිළිතුරක් තියෙනවද? නැහැ. එහෙනම් මේ පිළිතුර වැරදි. අපි බලනවා දෙවෙනි පිළිතුර. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන පිළිතුරේ දෙවෙනි ප්‍රශ්නේ පුතා පිළිතුර දාගන්නකො 9B9 කියලා. මම ඒකට බෝනස් මාක් එකක් දෙන්න. මේකේ උත්තර හතරෙන් එකක් වැරදි. ඒක නිවැරදි කරගන්න මට බැරි වුණා. 9B9 කියලා උත්තර දාගන්න. 9B9. 9B9 නේද? ඒක තමයි මේ D නෙමෙයි B එන්නේ. බලමු මේක අපි හදලා අපි බලමු 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි බිංදුවයි 1 සංඛ්‍යාව අග සිට මුලට 4න් 4ට බෙදා ස්ථානීය ගැන එකතු කර වෙන වෙනම ලිවීම තමයි ක්‍රමය. එහෙනම් අපි 4න් 4ට බෙදනවා. 4න් 4ට බෙදනවා. මෙතන තියෙන්නේ 9යි, මෙතන තියෙන්නේ 11යි, මෙතන තියෙන්නේ 9යි. 9යි 11යි කියන්නේ B, මෙතන 9යි. 9B9 තමයි පිළිතුර එන්නේ. උත්තරේ ලියනකොටම තේරෙන්නේ නැති. පිළිතුර අංකය කීයද පුතා නිවැරදි පිළිතුර? පිළිතුර අංකය කීයද? 2. 2 ඒකක ලකුණක් දාගන්න මේකේ පිළිතුර සඳහන් වෙලා තිබෙන්නේ නැති නිසා ඈ. මේ පේපර් එකේ මේ එඩිට් කරන්න කලින් මොකද කරෙක්ෂන් බලන්න කලින් මංගාව තියෙන පේපර් එකක් තමයි මම ඔයාලට ලබා දුන්නේ. මොකද මේක පළාත් එකට දුන්නාට පස්සේ එඩිට් කරා. ඊට පස්සේ ඒ වැරදි තිබ්බේ නැහැ. ඊට පස්සේ හදාගත්තා. ඉතින් මේ මංගාව පළාත් පේපර් එක නෑ. පළාත් පේපර් එකට මම හදලා දුන්නු පේපර් එක තමයි. ඒක නිසා වෙච්ච අඩුපාඩුත් තියෙනවා ඔකේ. අනිත් කට්ටිය එකතු කරගත්ත ප්‍රශ්න ඒවත් තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟට යමු. right. ඊළඟට යමු. 13 වෙනි ප්‍රශ්නේ. 1023x මෙහි x ලෙස දක්වා ඇත්තේ මෙම සංඛ්‍යාවේ පාදයයි. මෙම සංඛ්‍යාව සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍ය වේද? පුතා 1023x කියලා තියෙනවා. දැන් අහනවා මේ ප්‍රකාශයන් ටික කෝකද සත්‍ය වෙන්නේ මේ අනුව බැලුවොත්.
දශමයේ සංඛ්‍යා පද්ධතිය පමණක් නිරූපණය කරයි. පුතා 1023 කියන එක මෙතන x වෙනුවට 10 දැම්මොත්. මේකේ x වෙනුවට 1023 තියෙන්නේ. මේකේ 10 පාදයේ සංඛ්‍යාවක් කියලා දැම්මොත් සාධාරණද? මේක 8 පාදයේ සංඛ්‍යාවක් වෙන්න බෑද? අෂ්ටමයක් වෙන්න බෑද? ඔක්ටැල් එකක් වෙන්න බෑද? පුළුවන්ද බෑද? පුළුවන්. මේක 8 දාන්න පුළුවන්. මේක 16 දාන්න බෑද? ෂඩ්දශම සංඛ්‍යාවක් වෙන්න බෑද මේක? පුළුවන්. පුළුවන්. එහෙනම් මේක දෙකේ පාදයේ සංඛ්‍යාවක් වෙන්න බැරිද? බෑ. ලයිනේ සංඛ්‍යාවක් වෙන්න බෑ. ඇයිද මේ සංඛ්‍යාවක් වෙන්න බැරි? එක බිඳුව විතරයි භාවිත මේ සංඛ්‍යාවක තියෙන එක බිඳුව විතරයි මේ 2 3 වගේ වන්නේ. එහෙනම් පුතා අපිට මොකක්ද කියන්න තියෙන පිළිතුර? 4 වෙනි. 4 වෙනි පිළිතුර ද්විමේය සංඛ්‍යා පද්ධතිය හරියට සෑම සංඛ්‍යා පද්ධතියක්ම නිරූපණය කරයි කියන පිළිතුර තමයි හරි. අපි යනවා 14 වෙනි ප්‍රශ්නය. පහත තාර්කික පරිපථයේ p ප්‍රතිදානට අදාළ නිවැරදි සමීකරණය වන මේ p කියන අවුට්පුට් එකට අදාළ නිවැරදි සමීකරණය මොකක්ද කියලා හරි අමාරු ප්‍රශ්නයක් නේද? අය බලමු මේක a නම් මෙතන උත්තර ටික දාලා නෑ. මේ එතන b නම් මෙතන මොකද්ද පුතා වෙන්නේ? a.b. මෙතන ඇවිල්ලා AND ගේට්ටුවක් තියෙන. ඊට මෙතන අවුට්පුට් එක කියන්නේ not එක sorry මේ a.b විතරයි එන්නේ a.b එන්නේ ඊට පස්සේ මෙතන not එකක් තියෙන නිසා මොකද වෙන්නේ පුතා a.b බා වෙනවා පිළිතුර මොකක්ද වෙන්නේ පිළිතුර අංකය 4 පිළිතුර අංකය 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ අපි යනවා 15 වෙනි ප්‍රශ්නෙට 15 වෙනි ප්‍රශ්නේ පහත පරිපත්තේ ආදානයන් සඳහා දී ඇති සත්‍යතාව වගුවේ a හා b ආදානයන් පිළිවෙලින් ඇතුළු කළ විට F ප්‍රතිදානය සඳහා නිවැරදි පිළිතුර වන්නේ. එහෙනම් පුතා මේ වගේ උත්තරයක් දෙන්න නම් අපි මේ සත්‍යතාවයේ දීලා තියෙන මේ ඉන්පුට්ස් තියෙනවනේ 0.0.1 මේකට පිළිවෙලින් දාලා බලන්න ඕනේ මොකක්ද එන්නේ කියලා. එහෙනම් මුලින්ම අපි දාලා බලමු මෙතන 0.0 දාන්න මෙතනකට බිඳුව වෙනවා. මෙතන 0.0 NAND එකක් තියෙන්නේ. NAND එකක 0 ඇඩ් කරපුවාම 0 වෙලා ඒකේ විලෝම එන්නේ. එතකොට 1 වෙනවා. එතන 0.1 මෙතන ඕදවාරයක් තියෙන නිසා 1 වෙනවා. මෙතන පුතා උත්තරේ එන්නේ මොකද්ද? 1. අපි ඊට පස්සේ දෙවෙනි පාර ආදේශ කරනවා මේකට 0.1යි බිඳුවකුයි එකකුයි ආදේශ කරනවා 0.1 ආදේශ කරත් මෙතනට එන්නේ 0.1යි and වලට අනුව 0.0.1යි කියන්නේ ආයෙත් මෙතනට එන්නේ කීයද 1 අපි නම් ඊළඟ එක ආදේශ කරනවා ඒ තමයි 1.1යි ආදේශ කරපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ මේ පැත්තෙන් 1 එනවා මෙතන ඕද වාරයක් තියෙන නිසා අවුට්පුට් එක අනිවාර්යයෙන්ම 1යි අවුට්පුට් එකේ පුතා 1යි ඊට පස්සේ බලනවා 1 ආදේශ කරලා මෙතනට 1 දානවා මෙතනටත් 1 දානවා මේ පැත්තේ අනිවාර්යෙන් එකක් වෙනවා මේක බලන්න දෙයක්වත් නෑ අපි දන්න ඕද්වාර එකක් හරි සත්‍යනම් ප්‍රේදානි සත්‍ය වෙන නිසා මෙතනත් එන්නේ කීයද 1යි මොකද්ද පුතා උත්තරේ වෙන්නේ මෙතනට මොකද්ද පිළිතුර වෙන්නේ 1 තියෙන පිළිතුරු අංකය 3 ඔබ සඳහන් කරලා තියෙනවා නම් පිළිතුර නිවැරදි මේ වගේ විභාග ප්‍රශ්න එනවා ඉතින් අපි ටට්ටක් ගාලා ගාන හදාගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ එවනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි බලමු ලැබෙන ආදානයන් සියල්ල අසත්‍ය වූ විට ප්‍රතිදානය සත්‍ය වෙන තාර්කික ద్వාරය මොකක්ද කියලා අහන්න. නේද? ඒ කියන්නේ පුතා දෙන ඉන්පුට්ස් ඔක්කොම 0 වෙනකොට අවුට්පුට් එක true වෙන එක. මොකද්ද? මේකත් 0 වෙලා මේකත් 0 වුණොත් මේ ద్వාරයේ හැටියට නම් මෙතනත් 0 මේක ගන්න පුළුවන්. බෑ. දෙවෙනි එක නම් බලන්න. මෙතනත් 0 වෙලා මෙතනත් 0 වුණොත් AND ద్వාරයට අනුව 0 නමුත් මෙතන තියෙන NAND ద్వාරයක්. ඒ නිසා මොකද්ද වෙන්නේ? 1 ඔව් මොකද්ද පුතා උත්තරේ වෙන්නේ? 2. පිළිතුරු අංකය 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 1.4යි 1.0 මගින් b අනුලක්ෂණ නිරූපණය කරයි නම් b කියන කැරක්ටර් එක රිප්‍රසන්ට් කරනවා නම් C සහ D කැරක්ටර් එක නිරූපණය කිරීම සඳහා භාවිතා කරන D මේකේත පිළිවෙලින් දැක්වුවට පිළිතුරු වන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වගේ ගැටලුවක් අපි හදන්න වෙනවනේ මොකක්ද අපි කරන්න ඕනේ? මේක තියෙනවා B අනුලක්ෂණ නිරූපණය කරන්නේ මේකෙන් B පෙන්නනවා නම් C සහ D හොයන්න ඕනේ. ඊට ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. මොකද කරන්නේ අපි? මොකද කරන්නේ? මම කියලා දීලා තියෙන්නේ මේක. හරි. අපි බලමු මේක. බලන්න පෙන්නනත් එක මම කරන්නම් නැවත.
ඔන්න B පෙන්නන්නේ 1.0.0.0.1 නම් අපෙන් ඉල්ලන්නේ C සහ D. එහෙනම් B සිට C දක්වා අතර ગેප් එක පරතරය කීයද? කීයක් තියෙනවද? B සිට C දක්වා 1යි. එහෙනම් මොකද්ද මේකට කරන්න ඕනේ අපි? එකක් එකතු කරමු. 0.1 මොකද පුතා C වලට උත්තරේ එන්නේ? මෙන්න C. දැන් D හොයන්න ඕන. එහෙනම් C සිට D දක්වා තියෙන්නේ කීයද? 1යි. අපි එහෙනම් ඒකත් මේකට එකතු කරනවා. 1.1 එකක් ඉතිරි 1.1 එකක් ඉතිරි ඒක මේ 0.0.0.1. මේ තමයි D මේ තමයි C. එතකොට C කියන්නේ 1.4යි 1යි D කියන්නේ 1.3යි 1.0. එහෙනම් බලමුද අපි උත්තර ටික ඇවිල්ලා තියෙනවද කියලා? කොහොකද? පිළිතුර 3. පිළිතුරු අංකය 3 පිළිතුරු එන්නේ. පිළිතුරු අංකය 3 දක්වලා තියෙනවා නම් ඔයාලගේ පිළිතුර නිවැරදි. අපි යනවා 18 වෙනි ප්‍රශ්නෙට පුතේ. 18 බලමු අපි. වදන් සකසන මෘදුකාංගයක් කියන word processing software එකක්. සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. word ගැන මේ අහන්නේ. වදන් සකසන මෘදුකාංග නැත්නම් word processing software මගින් ලේඛනයකට ප්‍රස්තාර, ඒ කියන්නේ chart, වගු, table ආදී ඇතුළු කළ හැකිය. මොකක්ද ඒ කියන්නේ? හරිද වැරදිද? බැයිද වගු, chart වගේ දේවල් දාන්න මේකට? පුළුවන් ඒක හරි. B ලේඛනයක් සුරක්ෂිත කරන විට මුර පද ඇතුළු කළ හැකි. ඕනනම් අපිට සේව් කරන්න යනකොට මේකට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන් වර්ඩ් වලට. බැයිද? පුළුවන්. වර්ඩ් වලට, Excel වලට, PowerPoint වලට නේද? Access වලට පාස්වර්ඩ් දාන්න පුළුවන් සේව් කරන්න යනකොට. වගුවක දත්ත සිරස් ලෙස ආකාර ආදී පිළිවෙලට සැකසිය හැකියි. අපිට ascending order එකට හදන්න පුළුවන් සිරස් විද්‍යාවේ තිරස්. මොකක්ද ඒ කියන්නේ? ඒ ප්‍රකාශයත් පුළුවන්. කවුද පුතා උත්තරය එතකොට එන්නේ? 4 වෙනි පිළිතුරු අංක ටික දාගන්න ආයෙත් වැරදිලා. ඔන්න පිළිතුරු අංකය ABC සියල්ලම තමයි නිවැරදි පිළිතුර එන්නේ. මේ පිළිතුරු අංක වැරදිව දාගන්න පුතේ හරියට. right. අපි යනවා 19 වෙනි ප්‍රශ්නෙට. තාරක විසින් යතුරු ලියනය කළ පහ සඳහන් ලේඛනයේහි සියලුම අක්ෂර මහකුරු බවට පත් වී තිබුණි. මොකද පුතා මහකුරු කියන්නේ කැපිටල් අකුරු. නේද? කුඩා අකුරු කියන්නේ සිම්පල් අකුරු. මහකුරු කියන්නේ කැපිටල් අකුරු. එම අක්ෂර සියල්ල එකවර කුඩා අකුරු බවට පත් කිරීම සඳහා change case විධානයේ භාවිතා කරන අවස්ථාවන change case වල තියෙන options 5ක් නේද? ඒකෙන් මොකද්ද පාවිච්චි කරන්න කියලා අහන්නේ? මොකද්ද පුතා පාවිච්චි කරන්නේ නේද? කැපිටල් ලා තිබ්බ ඔක්කොම සිම්පල් කරන්න සියල්ල සිම්පල් කරන්න මොකද පාවිච්චි කරන්නේ? මොකක්ද? lower case. මොකද පාවිච්චි කරන්නේ? lower case. upper case කියන්නේ කැපිටල් අකුරු ඔක්කොම. sentence case කියලා කියන්නේ වාක්‍ය රීති අනුසන්ධනය. toggle case කියන්නේ පළවෙනි අකුර සිම්පල් අනිත් ඔක්කොම කැපිටල්. මොකද උත්තරේ වෙන්නේ අපේ? lower case. වල lower case නැත්නම් දෙවෙනි පිළිතුර දාලා තිබ්බා නම් පිළිතුර නිවැරදි. ඉතින් මම බලාගන්න උනේ මේ ප්‍රශ්න වලින් අපි අවබෝධ කරගත යුත්තේ අපි හිතාගෙන ඉන්නවා මේ ප්‍රශ්න මේවා එන්නේ නැති වෙයි මම බලන්න ඕනේ නැහැ කියලා. නමුත් විභාගෙට මේවා එන හැටි ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. මම තේරුම් අරගෙන මේ හැම දෙයක් ගැන විතාම සිවුම්ම අධ්‍යයනය කරන්න, අභ්‍යාස කරන්න. එතකොට ආය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලා මේ මොකද්ද මේ පැරග්‍රාෆ් එකක් ටයිප් කරලා ඉවරලා හිටන් ඒකේ අපර් කේස් ලෝවර් කේස් වලට චේන්ජ් කරලා එහෙම බලනකොට ඉතින් අපි අවශ්‍යතාවයට අනුව අපි මේ වගේ දෙයක් එකක් දෙකක් කරගත්තාම ඉතින් ආයෙ මෙවුවා මේ ප්‍රැක්ටිකල් ලෙව්වා මේ පාඩම් කරන්න දෙයක් නැහැ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල පරිගණකයත් එක්ක එදිලා ඉන්නවා නම් අපේ සිලබස් එකට අදාළ විෂය මෘදුකාංගත් එක්ක ආයෙ ඒව පාඩම් කරන්න ඕනේ. එහෙම බැලුවොත් පුතා අපිට කොච්චර දේවල් පාඩම් නොකර ඉන්න පුළුවන්. Word, Excel, Access, PowerPoint පාඩම් කරන දෙයක් නැහැ. ඒවා හරියට ප්‍රායෝගික ක්‍රියාත්මක කරනවා. ඊගාවට මොනවද Pascal වලින් පොඩි පොඩි වැඩ ටිකක් ඔය චූටි software ටිකක් හරි පොඩ හදනවා නම් Pascal පාඩම් කරන දෙයක් නැහැ. ඊගාවට අපිට තියෙන ඉස්සරහට තියෙන පාඩම් තියෙනවා මොනවද Victorian Giotto, Audacity මොනවද ඔඩ තා මොනවද මේ GIMP නේද?
ඊගාවට HTML මේ වගේ ඒවා තව ඉස්සරහට තියෙනවා. දැන් ඒ වගේ ඒවා ප්‍රැක්ටිකල් ටිකත් අපිට හරි ආකාරව ප්‍රැක්ටිකල් වලින් කරනවා නම් ඒවා පාඩම් කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න තමයි ඔයාලට අර ලැබ් එකක් එහෙම නැත්නම් මැෂින් එකක් එහෙම ඕනේ කියලා කිව්වේ. ඉතින් ඒවා දැන් මේ වෙනකොට ගෙනල්ලා ඒවා වැඩ කටයුතු ගෙදර තියාගෙන කරනවා නම් ආයේ ඒ කොටස සම්පූර්ණයෙන් අතාරින්න පුළුවන්. තියරිටික් විතරයි බලන්න තියෙන්නේ. අපි යන 20 වෙනි ප්‍රශ්නෙට වදන් සැකසුම් මෘදුකාංගය නැත්නම් වර්ඩ් වල පිටු ගණන වචන ගණන යොදා ගන්න ලබන භාෂාව ආදිය බලා ගැනීමට රයිටර් කවුල්වෙහි වම්පස පහලින් පිහිටා ඇති තීරුව වන්නේ. මොකද පුතා මේව බලා ගන්න ඔක්කොම තියෙන තීරුවට අපි කියනවා මොකක්ද කියලාද? ස්ටේටස් බාර්. අපි කියනවා මේකට තත්ත්ව තීරුව කියලා කියනවා. මොකද කියන්නේ? තත්ත්ව තීරුව. තත්ත්ව තීරුව කියලා දාලා තියෙනවා නම් ස්ටේටස් බාර් දාලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. අපි 21 වෙනි ප්‍රශ්නයට යනවා. පහත් දැකින ඉරිපත් කිරීම මෘදුකාංගයක ඇති විධාන කොටු පෙළ මගින් ඉටු කරන විධාන ඕනිය. දැන් මේ මෙන්න මේ වගේ ඒවා තියෙන්නේ මොනවා කරන්නද කියලා. මේ අහන්නේ PowerPoint වල. මොකද තමයි මේක පාවිච්චි කරන්නේ? slide layout, slide transition, animation, slide background. කදා පිරිවැසුම, කදා සංක්‍රමණය, සජීවීකරණ කවුළුව, කදා පසුබිම. සිංහල එක තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි ටික බලන්න. slide layout ද මේ. slide transition, animation ද. එහෙම නැත්නම් slide background. දැන් අපිට මෙව එකක් දැක්කොත් අපිට ඔන්න පොඩ්ඩක් 50-50 අවස්ථාව අරගෙන slide layout එකයි slide background එකයි අයින් කරන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොකයි කොයි අතරද? slide transition ද slide animation. animation වල මේවා තියෙනවද? නැහැ. animation වල මේවා නැහැ. මේ තියෙන කෙලින්ම slide transition වල තියෙන අදාළය. කදා සංක්‍රමණය නැත්තම් slide එකකින් slide එකට මාරු වෙනකොට මේ slide එකකින් ඊළඟ slide එකට යනකොට ලස්සනට එන එක නෙවෙයි තියෙන්නේ. fade වෙනකොට fade වෙලා යනවා. push d wipe side එකකින් නේද? මේ තියෙන slide transitions. නම් පිළිතුරු අංක 2 දක්වලා තියෙනවා නම් ලකුණක් ලැබෙනවා. 22 වෙනි ප්‍රශ්නේ මේවා ඔපරේටර්ස් නේද? Excel වල ඔපරේටර්ස් ප්‍රශ්නයක් විතර මේක තියෙන්නේ. මේවත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ වගේ ගැටලුකුත් අනිවාර්යෙන් එනවා 22 වෙනි ප්‍රශ්නේ. අපි මේක බලමු සුළු කරලා. 12 එකතු කිරීම 2 ගුණ කිරීම 3 explanation 2 බෙදීම 6 අඩු කිරීම 4. මේක බලමු මට කියන්න මේ ගාන. කවුරු හරි කියන්න. මම මේ ගාන හදන්න වලට පේන්න. හරිද? right. මට ගාන කියන්න කවුරු හරි? 12 එකතු කිරීම කියන්නේ. කො කියන්නකො ඉක්මනින් කවුරු හරි? 2 ගුණ කිරීම 3 2 ගුණ කිරීම 3 දෙවනි බලය දෙවෙනි තුන බලය 2 බෙදීම 6 බෙදීම 6 අඩු කිරීම 4 අඩු කිරීම 4 නේ. හරි. දැන් මේ වගේ ගැටලුවක් ආවොත් ප්‍රමුඛතාණු පිළිවෙලට තමයි අපි හදන්න ඕනේ. කෝකටද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඔන්න මතක් වෙනත් එක මම කියන්නම්. ඉස්ලාම් මේ වගේ එකක් ආවොත් අපි ඉස්ලාම් කරන්නේ මොකද්ද පුතේ? මේක explanation වලට තමයි වැඩි අවස්ථාවක් බලයට තමයි දෙන්නේ. එහෙනම් මොකද්ද මේක ඉස්ලාම් කරන්න ඕනේ? explanation. මොකද කරන්නේ? බලය. ඊට පස්සේ ಗುಣ කිරීම හරි බෙදීම හරි කරන්න ඕනේ. එතනදී වමේ සිට දකුණට යනකොට ප්‍රමුඛතාවය හම්බෙන්නේ ಗುಣ කිරීමට නම් ಗುಣ කිරීම කරන්න. වමේ සිට දකුණට යනකොට ප්‍රමුඛතාවය හම්බෙන්නේ බෙදීමට නම් බෙදීම කරන්න. ඊගාවට එකතු කිරීම හරි අඩු කිරීම හරි. එකතු කිරීම අඩු කිරීම කරනකොට මේක පළවෙනි එකට කරන්න ඕනේ, මේක දෙවෙනි එකට කරන්න ඕනේ, මේක තුන්වෙනි එකට කරන්න ඕනේ. දන්නේ නැත්නම් දැම්මම සටහනක් දාගන්න. එතකොට පළවෙනි එකට කරන්න ඕනේ explanation නම් අපි මෙන්න මෙතන තියෙන එක කරන්න ඕනේ. 3 වරක් 2 කීයද පුතා? 3 වරක් 2 නෙවෙයි කියන්නේ 3 දෙවෙනි බලය කියන්නේ කීයද? 9යි. 9යි.
3 දෙවෙනි බලය 9යි. දැන් ඊළඟට මොකක්ද අපි කරන්නේ? දැන් මේ 9 දෙවරක් නමය. ඊට පස්සේ දෙවරක් 9 ඔව් වමේ සිට දකුණට යනකොට අපිට හම්බෙන්නේ එකතු කිරීම හම්බෙන්නේ එකතු කිරීම කරන්නේ. දෙවරක් 9 18යි. ඊට පස්සේ අපිට කරන්න තියෙන වමේ සිට දකුණට යන මේ බෙදීම හම්බ වෙනවා 18 බෙදෙනවා 6න්. කීයද? 3යි. 3යි. ඊට පස්සේ වමේ සිට දකුණට 12යි 3යි කීයද? 15යි. 15 අඩු කිරීම මේ 4 11යි. 11යි. උත්තරය හැටියට ලැබෙන්නේ කීයද? 11 තමයි. නිවැරදි පිළිතුර වෙන්නේ. පිළිතුරු අංකය කීයද හරියන්නේ එතකොට? පිළිතුරු අංකය 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පැහැදිලි පුතාලාට? තේරුණාද? right. අපි නම් ඊළඟට යනවා 23 24 25 ප්‍රශ්න Excel ප්‍රශ්න පත්‍රයේ Excel වලින් තමයි මේක අහන්නේ. මොන හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ. 23 වෙනි ප්‍රශ්නේ. 6 2 7 3 1 3 අගයන් ඇතුළත් කෝෂ පරාසය වන්නේ මින් කවරක්ද? ඉස්සෙල්ලේ උත්තරේ මොකක්ද ආවේ? මොකේද පුතා? ඉස්සෙල්ල ප්‍රශ්න 22. 11 පිළිතුර 11. හා සර්. 6 2 7 3 1 3 අපි ගන්නවා 6 2 7 3 මෙන්න මේ පරාසය නේද? 1 3 ඇතුළත් කෝෂ පරාසය වන්නේ මේ කෝෂ පරාසය වන්නේ මොකද කරන්නේ අපි? පළවෙනි කෝෂය ලියනවා අවසාන කෝෂය ලියනවා. පළවෙනි කෝෂය මොකද්ද? B1. අවසාන කෝෂය D2. මොකද්ද පුතා මැදට දාන්නේ? මොකද්ද මැදට දාන්නේ? කෝලන්. එතකොට මොකද්ද උත්තරේ එන්නේ? B1 colon D2 මොකද්ද උත්තරේ එන්නේ? පිළිතුරු අංකය 4 පිළිතුරු අංකය 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් අපි යනවා 24 වෙනි ප්‍රශ්නෙට. මොකද පුතා 24 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ C3 කෝෂයේහි සමානයි $sin A $sin 1 ගුණ කිරීම C2 ලෙස සමීකරණය ඇතුළු කළ විට පිළිතුරු ලෙස 2 ලැබේ නම් මෙම සමීකරණය D3 කෝෂයට කොපි කළහොත් ලැබෙන පිළිතුර වන්නේ කුමක්ද? මේ පුතා අපි ඉගෙන ගන්න ඕනේ සාපේක්ෂ කෝෂ සහ නිරපේක්ෂ කෝෂ කියලා එකක් තියෙනවා. සාපේක්ෂ කෝෂ අපි සාපේක්ෂ කෝෂ වලට කියනවා රිලේටිව් සෙල්ස් කියලා. නිරපේක්ෂ කෝෂ වලට කියනවා ඇබ්සලියුට් සෙල්ස් කියලා. දැන් මේ සාපේක්ෂ කෝෂ සහ නිරපේක්ෂ කෝෂ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. මම මේ 24 වෙනි ප්‍රශ්නේ ගැටලු ඇති කොටක්. මම මේ ප්‍රශ්නේ ගැන ආයෙත් අර ඉස්සලා වගේම පොඩ්ඩක් අහලා බලනවා ඔයාලගේ. අවංකව මට උත්තර දෙන්න. මේ සාපේක්ෂ කෝෂ නිරපේක්ෂ කෝෂ හරියට අවබෝධ කරගෙන නැත්නම් තව දුරටත් මට පොඩ්ඩක් අත උස්සලා පෙන්නන්න කී දෙනෙක් ඉන්නවද කියලා බලන්නත් එක්ක. මේ රිලේටිව් සෙල්ස් ඇබ්සලියුට් සෙල්ස් අනේ මට නම් තේරෙන්නේ නැහැ තවමත් නේද? මොකක්ද මේ ඩොලර් ලකුණ? ඉන්නවා. සෑහෙන පිරිසක් ඉන්නවා. හරි. මම මේක චුට්ටක් කියලා දෙන්නම් අහපුව මතක් වෙයි. මම මෙහෙ වැඩක් කරන්නකො ඉස්සෙල්ලා වාගේ. ඒ තමයි මේ ගැටලුව මම කරන්නේ නැතිව මේ ගැටලුව මම ඔයාලට කරන්න දෙන්න. මම වෙන ගැටලුවක් මෙතන කියලා දෙන්නම්. හරි. අපිට ඕනේ වෙන්න මෙහෙම එකක්. මේ Excel ප්‍රශ්න පත්‍රය මම අහන්නම්. දැන් මම මෙන්න මෙතනට දානවා මෙතනට දානවා සමීකරණයක් මෙන්න මෙහෙම සමීකරණයක්. සමානයි C1 ගුණ කිරීම D1 කියලා. සමානයි C1 ගුණ කිරීම D1. මට කියන්නකෝ උත්තරේ හැටියට කීයද ලැබෙන්නේ? මං E1 කෝෂය දැම්මේ. පිළිතුර මොකද්ද ලැබෙන්නේ උතනට? උත්තර ඉක්මනට දෙවරක් 14යි. දෙවරක් 14යි කියලා ඔන්න උත්තරේ ලැබෙනවා. 14යි. right. ඊළඟට මම මේ මෙතන 14 කියලා උත්තරේ තිබ්බට පුතා ඇතුලේ තියෙන සමීකරණය මොකද්ද? මේ කෝෂයේ ඇතුලේ තියෙන සමීකරණය මොකද්ද? සමානයි C1 ගුණ කිරීම D1. උත්තරේ 14යි කියලා පේනවා. හැබැයි ඇතුලේ තියෙන ෆෝමියුලා එක C1 ගුණ කිරීම D1. දැන් එනම් මම මේව කරනවා. මේ පිළිතුර ලැබුණු කෝෂය පිටපත් කරනවා පල්ලෙහාට. මෙන්න මේ කොයි කෝෂයටද? E2 කෝෂයට පිටපත් කරනවා. E2 කෝෂයට පිටපත් කරපුවම පුතා කීයද ලැබෙන පිළිතුර?
ඔය ආපු 14 කියන උත්තරේ පිටපත් කරනවා කොපි කරනවා පල්ලෙහා එකට. කොපි කරන නැත්නම් පාරවල් පිරෝම හැල්ලෙන් අදිනවා පහළට. නැත්නම් කොපි කරලා එතන ක්ලික් කරලා පේස්ට් කරනවා. එහෙම කරපුවම උතන ලැබෙන උත්තරේ කීයද? මතක නැහැ කිය. කීයද ලැබෙන්නේ? කියන්නකෝ හොරයි. සාමාන්‍යයෙන් පහළට ඇදුවොත් මොකද වෙන්නේ? මේකයි ಗುಣ වෙනවා. තුන් වරක් එක කීයද එන්නේ උත්තර හැටියට? 3 තුන් එක 3යි කියලා උත්තරේ ලැබෙනවා. ඒ කියන්නේ පුතා අපි මේ සමීකරණය පල්ලෙහාට පිටපත් කරපුවාම මේකේ තියෙන කෝෂ ලිපින සාපේක්ෂව වෙනස් වෙනවා. C1 එක මොකක් වෙනවද? C2 වෙනවා. D1 එක D2 වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට නේද පුතා මේක අපිට අංක 3 කියන පිළිතුර ලැබෙන්නේ? ඔව් අන්න ඒවට අපි කියන්නේ මොන කෝෂ කියලාද? relative cells එහෙම නැත්නම් මොකද්ද කියන්නේ සිංහලෙන්? සාපේක්ෂ කෝෂ. එතකොට පුතා අපේ සමීකරණයක මේ ලියලා තියෙන සමීකරණයක ඩොලර් ලකුණක් අනම්මනම් මොකවත් දාලා නැත්නම් මේ සාමාන්‍ය කෝෂ ඔක්කොම මේ කෝෂ ඔක්කොම මොනවද මොන කෝෂද? මේ තියෙන ඔක්කොම මොන කෝෂද? සාපේක්ෂ කෝෂ. එතකොට සාපේක්ෂ සමීකරණයක සාපේක්ෂ කෝෂයක් තියෙනවා නම් ඒක කොයි පැත්තට ඇද්දත් සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ කියන්නේ පුතා C1 එක පහළට ඇද්දොත් මොකක් වෙනවද? C2 වෙනවා. C2 එක පහළට තවත් ඇද්දොත් C3 වෙනවා. එන පුතා මට මේකත් උත්තරේ කියන්නකෝ. C1 එක පහළට කොපි කරන්නේ නැතුව සයිඩ් එකට කොපි කරනවා. එතකොට මොකද වෙන්නේ? D1 වෙනවා. D1 වෙනවා. ඒතර D1 ආයේ මේ පැත්තට කොපි කරනවා. E2 මේ පැත්තට පිටපත් වෙනකොට මොකද්ද? සෙල් එක නෙමෙයි අපි කෝෂය තීරුවේ පේලිය අකුර වෙනස් වෙමින් යන C1 D1 D2 D3 D4 එහෙම වෙනස්. පහළ පිටපත් කරපුවම මොකද්ද? C1 C2 C3 C4 කියලා පහළට වෙනස් වෙනවා. මෙහාට ආපුවම C1 D1 නේද? E1 F1 කියලා දකුණු පැත්තට වෙනස් වෙනවා. ඒ හැම එකක්ම මොන කෝෂ කියලා කියන්නේ පුතේ? සාපේක්ෂ කෝෂ කියලායි කියන්නේ. දැන් එහෙනම් මේ ප්‍රශ්නෙට අපි යමුකෝ. හරිද? මේ ප්‍රශ්නෙට යමුකෝ. දැන් මෙතන තියෙනවානේ ප්‍රශ්නයක් මම එතනට එන්නම් ඈ. ඔයාලට කියන්න. C3 කෝෂෙහි තියෙනවා කියන්නේ මොකද්ද? C3 එක විශ්ලා හොයාගමුකෝ මේ C3. මෙන්න මේ C3 ඈ. C3 එකේ තියෙනවා කියන්නේ මොකද්ද සමීකරණය? $sin $sin 1 ගුණ කිරීම C2. මට මේ සමීකරණයේ සාපේක්ෂ කෝෂ තියෙනවද කියලා කියන්න බලන්න පුතා. තියෙනවද මේ සාපේක්ෂ කෝෂයක්? මේ සමීකරණයේ සාපේක්ෂ කෝෂයක් තියෙනවද? ඉක්මනින් කියන්න උත් වෙලා යනවා. ඔව් මොකද්ද මේකේ තියෙන සාපේක්ෂ කෝෂය? ඉක්මනින් කියන්න. මොකද්ද තියෙන සාපේක්ෂ කෝෂය? A1ද C1? A1ද C2ද? C2. C2 එතකොට කොහාට හරි පිටපත් කරපුවම වෙනස් වෙනවද නැද්ද? ඔව්. වෙනස් වෙනවා. එහෙනම් උදාර ඩොලර් ලකුණක් දාලා මොකද්ද කරලා තියෙන්නේ? වෙනස් නොවෙන්න සකස් කරලා තියෙන්නේ. මේක වෙනස් නොවෙන්න හදලා තියෙන්නේ මොකක්ද කරලා තියෙන්නේ? වෙනස් නොවෙන්න සකස් කරන්නේ. තීරුවත් නිරපේක්ෂ කරලා තියෙනවා, පේලියත් නිරපේක්ෂ කරලා තියෙනවා. ඒ කියන්නේ කොලම් එකත් ඇබ්සලියුට් කරලා තියෙනවා, රෝ එකත් ඇබ්සලියුට් කරලා තියෙනවා. ඒක තමයි ඩොලර් ලකුණු දෙකක් දාලා තියෙන්නේ. ඒ අකුරට වම් පැත්තෙන් දාපුවාම A කියන කොලම් එක ඇබ්සලියුට්ලා තියෙනවා. 1 කියන පේලිය ඇබ්සලියුට් කරන්න 1 නැත්නම් අංක 1ට වම් පැත්තෙන් ඩොලර් ලකුණ දාලා තියෙනවා. එහෙනම් පුතා A1 කියන එක කොයි පැත්තට ඇද්දත් වෙනස් වෙන්නේ නැහැ. පල්ලෙහාට කොපි කරත් වෙනස් වෙන්නේත් නැහැ. දකුණු පැත්තට කොපි කරත් වෙනස් වෙන්නේත් නැහැ. දැන් මේක ෆික්ස් A1 කියන. C2 එක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මං කියන C2 එක පහළ කෝෂයට පිටපත් කරොත් මොකක්ද වෙන්නේ පුතා උත්තරේ?
C2 පහළට කෝෂයට පිටපත් කරොත් C මොකද්ද වෙන්නේ? වෙනවා. C3 වෙනවා. එතකොට C2 එක දකුණු පැත්තේ කෝෂයට පිටපත් කරොත් D2 D2 වෙනවා. අන්න හරි. ඔය ටික මතක තියාගත්තා. මතක තියාගෙන දැන් අපි බලමු මොකද්ද ප්‍රශ්නේ. එහෙනම් C3 කෝෂයේ මෙන්න මේ සමීකරණ ඇතුළු කළ විට පිළිතුර දෙක ලැබෙනවා. දැන් මේක බලන්න පිළිතුර දෙක ලැබෙනවද කියලා. A1 එක ගුණ කරන්න ඕනේ C2 වලින්. A1 කෝකද බෙන් A1. C2 කෝකද බෙන් C2. දෙවරක් C2 නේ. C2 කියන්නේ මෙන්න මේකනේ. right. එතකොට මොකද දෙවරක් 1 2යි. මෙයා කියන කතන්දරේ හරි නේද එතකොට? ඔව්. පිළිතුර දෙක ලැබෙනවා. මෙම සමීකරණය D3 කෝෂයට පිටපත් කරොත් මේකට පිටපත් කරොත් මේ D3 කියන කෝෂයට පිටපත් කරොත් ලැබෙන පිළිතුර මොකක්ද කියලා යන්න. මොකද්ද පුතා පිළිතුර එන්නේ? එහෙනම් දකුණු පැත්තට පිටපත් කරනකොට මොකද්ද ලැබෙන සමීකරණය කියලා හොයලා තමයි උත්තරය හොයන්න ඕනේ. නිකන් අපිට උත්තර හොයන්න බෑ. $sin A1 වෙනස් වෙනවද? මං කියවනේ ඒක හිර වෙලා දැන් ෆික්ස් වෙලා තියෙන වෙනස් වෙනවද? නෑ. C2 එක දකුණු පැත්තට පිටපත් කරපුවම මොකක්ද වෙන්නේ කියලා ඔයාලා ඉස්සෙල්ලා කිව්වා. මොකක් වෙනවද? D2 වෙනවා. එහෙනම් පුතා A1 ගුණ කරන්නකො D2 වලින්. කො A1? බෙන් A1. කො D2? බෙන් D2. උත්තරය එතකොට දෙවරක් 3 කියලා උත්තරේ එන්නේ. තේරුණාද ඒක? දැන් අර ගැටලුවක් නැද්ද අර අයට? තවදුරටත් අපිට ඉස්සරහට අභ්‍යාස කරද්දී හදා ගන්න පුළුවන් ඈ. right. අපි නා ඊළඟට එනවා. 24 වෙනි 25 වෙනි ප්‍රශ්නේ. මෙම පැතුරුම් පතෙහි A සිට D2 දක්වා ඇති අගයවල එකතුව ලබා ගැනීමට භාවිතා කළ නොහැකි සූත්‍රය මොකක්ද කියලා අහනවා. බලන්න මේ කෝකිනල කෝකටද A2 සිට D2 A2 සිට D2 දක්වා පිළිතුරු ලබා ගැනීමට මෙන්න මේ ටික පාවිච්චි කරන්න බැරි සූත්‍රය මොකක්ද කියලා. equal sum A2 D2 බැයිද පුතා මේක පාවිච්චි කරන්න? A2 D2 පාවිච්චි කරන්නේ A2 colon D2 අපි සාමාන්‍යයෙන් කියන සමීකරණයම නේද සම් දාලා ලියන්න පුළුවන් A2 D2 මේක හරි නේද ඔව් දෙවෙනි උත්තරේ A2 colon D2 විතරක් දැම්මොත් ගන්න පුළුවන් සමීකරණේ උත්තරයක් ගන්න පුළුවන් A2 colon D2 කියලා විතරක් දැම්මොත් බෑ සර්. මේ තුන්වෙනි එක බලන්න equal sum A2, B2, C2, D2 පුළුවන්ද බයිද කමා දාලා ටෙක්නිකල් ලියන්න පුළුවන් equal sum A2 plus B2 plus C2 plus D2 පුළුවන් නේ පුළුවන් එතනම හරි පිළිතුරු අංකය 2 තමයි නියත පිළිතුර වෙන්නේ මෙන්න මේ දෙවෙනි කියන දෙවෙනි පිළිතුරෙන් අපිට ලබා ගන්න බෑ පිළිතුර එහෙනම් අපි යන 26 වෙනි ප්‍රශ්නෙට 25 වෙනි එකට හරි 26 වෙනි එකට පහත් දැක්කෙන පැතුරුම්පත් සමීකරණය සලකන්න equal sum B1 colon C2 B1 colon C2 equal sum A1, B1, C1 equal sum A1 colon A4, B1 colon B4 මේ අතුරුපත් සමීකරණ අතුරින් නිවැරදි සමීකරණය වන්නේ පළවෙනි එක හරිද පුතා පළවෙනි එක හරිද හරි දෙවෙනි එක හරි දෙවෙනි එකත් හරි තුන්වෙනි එක වැරදි ඇයි වැරදි හරි A1 colon A4 දත්ත පරාසයක් බඩීනි දත්ත පරාසයක් ඊගාවට B1 colon B4 මොකක්ද කියන්නේ එතකොට B1 colon B4 එතකොට දත්ත පරාස දෙකක් අපිට එකතු කරගන්න බැරිද දත්ත පරාස දෙකක් එකතු කරගන්න බැයිද අපිට පුළුවන් නේ මේක දත්ත පරාසයක් මේ තව දත්ත පරාසයක්. ඒතර කමාව දාලා තියෙන්නේ මේ දෙක එකට සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලිද පුතා? මේකත් හරි. ඒතර ABC සියල්ලම නිවැරදි. හරිද? ඒ උත්තරේ දාලා තිබ්බොත් හරි. right 27 වෙනි ප්‍රශ්නෙට යන් අපි. ඉලෙක්ට්‍රොනික දස් සමුදායක් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
database ප්‍රශ්නයක් අහන්නේ පැතලි ගුණයක් තුළ දත් තැන්පත් කිරීම සිදුවන දත්ත සමරික්තාවය සම්බන්ධ සමුදායකදී අවම කරගත හැකිය. පිළිතුරු වලට අනුව අපි උත්තර දෙමු. දීලා තියෙන පිළිතුරු වලට අනුව පිළිතුරු තුන ප්‍රකාශයන් වලට අනුව උත්තර දෙමු. ඊට එහා ගිහිල්ලා මම කතා කරන ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන. කතා කරන්නේ මම. ඒ කියන්නේ මේක අහමු අපි. ප්‍රශ්නේ පැතලි ගුණයක් තුළ දත් තැන්පත් කිරීම දත් සමරික්තාවය සම්බන්ධ දත් සමුදායක අවම කර. පුතා flat file database එක දත් තැන්පත් කරනවට වඩා දත් තැන්පත් කරනකොට එකම දත්තේ වගු කීපයක තැන්පත් වීම කියන දෝෂය ඇති වෙන්නේ නැහැ. මේ ඇති වෙනවා. එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම සම්බන්ධ දත් සමුදායක් ගත්තොත් එහෙම දත්ත සමරික්තාවය එකම දත්තය වගු කීපයක තැන්පත් වීම කියන දෝෂය ඇති වෙන්නේ බොහොම අවම මට්ටමින්. ඒක තමයි කියන්නේ මේ ප්‍රකාශය හරි. දත්ත සංගතතාවයේ පවත්වාගෙන යන දත්ත සමරික්තාවය නැති කිරීම හෝ පාලනය data redundancy කියන එක තමයි පුතා මේ දත්ත සමරික්තාවය කියලා කියන්නේ. data redundancy කියලා කතා කරේ. දත්ත සංගත භාවයේ පවත්වාගෙන data consistency තමයි සංගත භාවය කියන්නේ. සමරික්තතාවය නැති වෙනකොට සංගත භාවය ඇති වෙනවා. සමරික්තතාවයේ නැති කිරීම තුලින් දත්ත සංගත භාවයේ පවත්වාගෙන පුළුවන්. يعني සමරික්තතාවය එකම දත්තේ වගු කීපයක තැන්පත් වීම කියන දෝෂය නැති කරනකොට data consistency කියන වාසිය එනවා. එන පුතා මේ කතන්දරයේ තියෙන වැදගත් නොවේ කියලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. සම්බන්ධ සමුදායකදී දත් සංගත භාවයේ නිසා කාර්යක්ෂමතාවය සංගත භාවයේ වැඩි වෙනකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒතර ඒ සහ C කියන පිළිතුරු නිවැරදි පිළිතුරු හිට අපි ගණන් ගන්න පුළුවන්. පිළිතුරු අංකය කීයද පුතා? පිළිතුරු අංකය කීයද? පිළිතුරු අංකය 2 තමයි නිවැරදි පිළිතුර. 28 වෙනි ප්‍රශ්නෙට අපි යමු. පහත වගුවේ A තීරුව සහ B තීරුව ගැලපුව විට නිවැරදි පිළිතුර වන්නේ. අපි නම් A තීරුව B තීරුවට ගලපමු. රෙකෝඩයක් කියන්නේ මොකක්ද? තනි වස්තුවකට හෝ පුද්ගලයෙකුට අදාළ දත්ත ඇතුළත් ශ්‍රේෂ්ඨ සමූහයක්. දත්ත වගුවක් කියන්නේ රෙකෝඩ වල එකතුවක්. සම්බන්ධ සමුදායක් කියන්නේ එකිනෙකට සම්බන්ධ වූ වගු එකතුවක්. සංයුක්ත ප්‍රාථමික අතුරු කියන්නේ වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා තීරු දෙකක් හෝ වැඩි ගණනක් සංයෝජනයකින් සෑහෙන ප්‍රාථමික අතුරක්. එහෙනම් මේ පිළිතුර ටික පිළිවෙලට ගත්තොත් එහෙම මොකද්ද P වලට එන්නේ? P වලට 3 Q වලට 4 P වලට 3 Q වලට 4 R වලට 1 S වලට 2 මොකද්ද පුතා හරියන්නේ? මොකද්ද පිළිතුර? පළවෙනි එක. පිළිතුර අංකය 1 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පිළිතුර අංක 1 දාලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. database ප්‍රශ්නයක්මයි. මෙන්න මේ වගු තුනෙන් තමයි අපේ ප්‍රශ්න ටික අහන්නේ. මොකද්ද ප්‍රශ්නේ? වගු ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට මේ උත්තර හොයනකොට මේ වගු තුන ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ. එකපාර මේ තියෙන උත්තර වලට මොකක් හරි ගහන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඔන්න බලමු ශිෂ්‍ය වගුව තියෙනවා, ඉසව් වගුව තියෙනවා, අපි ශිෂ්‍ය වගුව ගත්තාම අපිට පේනවා ඇඩ්මින් නම්බර් තියෙනවා, හවුස් තියෙනවා, date of birth තියෙනවා, grade තියෙනවා. ඉතින් ඉසව් වගුව ගත්තොත් event number, events, number of student. දැන් මෙතන මේ ශිෂ්‍ය මේකේ තියෙනවා ප්‍රශ්නාංක 29 සිට 31 දක්වා ප්‍රශ්න 5ක් දක්වා ඇති දත්ත සමුදාය කොටස මත පදනම් වී ඇත. ශිෂ්‍ය වගුවේ සංයුක්තය අතුර වඩාත් සුදුසු ශේෂ්ත්‍රය වන්නේ. කොම්පොසිට් කී කියන්නේ මොකක්ද පුතේ? දැන් ගත්තොත් පළවෙනි එක ස්ටුඩන්ට් ටේබල් එක ගත්තාම ස්ටුඩන්ට් ටේබල් එකේ අපිට ප්‍රයිමරි කී එකක් තියෙනවා. ඉසව් වගුව ගත්තොත් ඒකෙත් ප්‍රයිමරි කීයක් තියෙනවා ඉවෙන්ට් නම්බර් කියලා. දැන් එතකොට අපි ගත්තොත් මෙතනදී පළවෙනි එක දැන් මේ දෙකේම තියෙනවානේ මේ ප්‍රයිමරි කී එක. එතකොට පළවෙනි එකේදී ප්‍රයිමරි කී එක තියෙනවා, දෙවෙනි එකේ ප්‍රයිමරි කී එක තියෙනවා. එතකොට මේ දෙකේම කොම්පොසිට් කී එකක් නැහැ. ඒ කියන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ කොම්පොසිට්. කොම්පොසිට් කී එකක් ඕන වෙන්නේ නැත්නම් මේ සංයුක්ත අතුරක් ඕන වෙන්නේ මොකටද? ප්‍රයිමරි කී එකක් හොයාගන්න බැරි වෙනකොට. ප්‍රයිමරි කී එකක් හොයාගන්න බැරි වෙනකොට තමයි කොම්පොසිට් කී එක ඕන වෙන්නේ. මේකේ කොම්පොසිට් කී එක මොකක්ද? දැන් මේ දෙකේම නැත්තම් මෙන්න මේ දෙක එකතු කරලා තමයි මෙතන මේ දැන් ගත්තොත් ශිෂ්‍ය සවගව ගත්තොත් එහෙනම් මේකේ ප්‍රයිමරි කී එකක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ දෙකම එකතු කරලා තමයි ප්‍රයිමරි කී එක assign කරලා තියෙන්නේ. එහෙනම් පුතා මොකක්ද උත්තරේ වෙන්නේ? ශිෂ්‍ය ඉසව් වගුවේ ඇඩ්මින් නම්බර් සහ ඉවෙන්ට් නම්බර් තමයි මේකේ සංයුක්ත අතුර වෙන්නේ. 30 වෙනි ප්‍රශ්නේ බලන්න.
පහත් දැක්කෙන කුමන ශේෂ්ත්‍රය ආගන්තුක යතුර සඳහා උදාහරණයක් වේද? අපි දන්න ආගන්තුක යතුර කියන්නේ ෆොරින් කී එකක් නේද? දැන් ෆොරින් කී එකක් අවශ්‍ය වෙන්නේත් අපිට දත්ත සමුදාය වගුවක දැන් අපි ගත්තොත් එහෙනම් පළවෙනි වගුව තියෙනවා මෙන්න දෙවෙනි වගුව තියෙනවා ඉසව් වගුව තියෙනවා. දැන් ප්‍රයිමරි කී එකක් නැති වෙනකොට වෙනත් පිටින් ආපු වගුවකින් තමයි එයාගේ රෙකෝඩ් වල අනන්‍යතාවය තියාගන්නේ. දැන් එහෙම බැලුවොත් එහෙම ශිෂ්‍ය වගුවේ ප්‍රයිමරි කී එක ඇඩ්මින් නම්බර්. ඉසව් වගුවේ ප්‍රයිමරි කී එක ඉවෙන්ට් නම්බර්. ඒතර මේ දෙක කොහාට හරි ගිහිල්ලා තියෙනවා. ඇඩ්මින් නම්බර් ගිහිල්ලා තියෙනවා ශිෂ්‍ය ඉසව් වගුවේ ඇඩ්මින් නම්බර් එකට. ඉසව් වගේ ගිහිල්ලා තියෙනවා ඉවෙන්ට් නම්බර් මෙතනට. දැන් එහෙනම් මෙතන ප්‍රයිමරි කී දෙකයි ෆොරින් කී දෙකක් තියෙනවා. නැත්නම් ආගන්තුක යතුරු දෙකක් තියෙනවා. මොකද පුතා ආගන්තුක යතුරු තියෙන්නේ? ශිෂ්‍ය ඉසව් වගුවේ තියෙන ආගන්තුක යතුරු මොකක්ද? ශිෂ්‍ය ඉසව් වගුවේ ඇඩ්මින් නම්බර් ෆොරින් කී එක ආගන්තුක යතුරක්. ශිෂ්‍ය ඉසව් වගුවේ ඉවෙන්ට් නම්බර් ආගන්තුක යතුරක්. පැහැදිලිද මේක? පැහැදිලිද? ඔව් සර්. හරි පැහැදිලි. ඔව් සර්. right. අපි නම් ඊළඟ එකට එනවා. එතකොට මේකේ උත්තරේ බලන්න මොකක්ද දෙන්නේ කියලා මේක අහන හැටියට. ශිෂ්‍ය ඉසව් වගුවේ ඇඩ්මින් නම්බර්. පිළිතුරු අංකය 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඊළඟ එකට යනවා. 31. මෙම දත්ත සමුදාය වගුව අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? මෙම දත්ත සමුදාය අතර පවතින සම්බන්ධතාවය මොකද්ද? මේ අපි දැන් රිලේෂන්ෂිප්ස් ගැනත් කතා කරන්න ඕනේ. රිලේෂන්ෂිප්ස් තුනක් තියෙනවා. අපි දන්නවා one to one රිලේෂන්ෂිප්ස් එක, one to many රිලේෂන්ෂිප්ස් එක. ඊගාවට many to many. අපි සිංහලෙන් කිව්වොත් ඒක බහු බහු කියලා රිලේෂන්ෂිප්ස් වර්ග තුනක් තියෙනවා. ඒ අනුව බලනකොට ශිෂ්‍ය ඉසව් වගුව ගත්තොත් ඒකත් එක්ක අනිත් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මෙතන බලන්න. ශිෂ්‍ය ඉසව් වගුව ඊගාට මේ දෙකම එකතු කරගත්ත එක ශිෂ්‍ය වගුව මේ ඔක්කොම. දැන් අපි කියනවා 1 to 1 කියන පුතේ එක වගුවක රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩයක් අතර පවතින සම්බන්ධතාවය. 1 to many කියන්නේ එක වගුවක රෙකෝඩයක් කියන්නේ මෙන්න මේ කොටසක් නේද? ඊගාවට 1 to many කියන්නේ එක් වගුවක රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩ කීපයක් අතර පවතින සම්බන්ධතාවය. ඊගාවට many to many කියන්නේ එක වගුවක රෙකෝඩ කීපයක් තවත් වගුවක රෙකෝඩ කීපයක් අතර පවතින සම්බන්ධ. මේ වගු ඒ සම්බන්ධතාවයේ එන්නේ ඒවා තියෙනවා නම් තමයි අපිට මේ සම්බන්ධතාවය හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට මෙතන පේනවා මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනකොට මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ මේ ඇඩ්මින් නම්බර් එක සම්බන්ධ වෙනවා. මේ ඉවෙන්ට් නම්බර් එක සම්බන්ධ වෙනවා. එහෙම ගත්තොත් මෙන්න මෙහෙම තමයි සම්බන්ධතාවය ඇන්දොත් අඳින්න වෙන්නේ. එතකොට ඒ අනුව බලමු අපි ඇඩ්මින් නම්බර් එක හරියට එකතු වුණා. මෙන්න මේක බලමු. මේ වගුව ගත්තොත් මේ වගුවේ 18621 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මම මේක වෙන පාටක් ගන්නම්කෝ. ඒතර 18621 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. හරි. එතන මොකද්ද කියන්න තියෙන්නේ? මේ පැත්ත එක වෙනකොට මේ පැත්ත 1 to many නේද? මේ පැත්ත 1 වෙනකොට මේ පැත්ත many. ඊට මේ පැත්තෙන් බලමු. මෙතනත් 10 තියෙනවා මෙතනත් 10 තියෙනවා. මෙතන 10 කියන්නේ මේ අංකේ. ඒතර මේ එක මෙතනටත් එනවා. ඊගාවට මේක මේ 10 මෙතනටත් එනවා. ඒතර ඒ අනුව බලනකොට මෙතන මොකක්ද දෙන්නේ? මෙතනත් 1 වෙනකොට මෙතනත් many වෙනවා. ඒතර මෙතනත් many මෙතනත් many. ඒ කියන්නේ බහු many to many සම්බන්ධතාවයක්. මොකද පුතා මේ ඉන්නේ many to many. මේ පැත්ත එකක් කියලා මේ පැත්තෙන් බහු වෙනවා. මේ පැත්තේ එක වෙලා මේ පැත්ත බහු වෙනවා. ඒතර මේ සම්බන්ධතාවය many to many සම්බන්ධතාවයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද පුතා මේ සම්බන්ධතාවය බහු සම්බන්ධතාවය කියලා අපිට තියෙනවා නම් හරි. ඒක හැදෙන හැටිත් බලා ගන්න දැන් තේරෙන්නේ නැති. අපි යනවා ඊළඟ එකට 32 වෙනි ප්‍රශ්නේ. අපිට ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නයක් අහන්නේ. ගැලීම් සටහන් ඇඳීමේදී පහත් දැක්කෙන සංකේත හා එම සංකේත යොදා ගන්න අවස්ථා පළමු තීරුව අනුව නිවැරදිව දැක්වූ විට පිළිතුරු වන්නේ. දැන් බලන්න මේක පුතා මේ නිවැරදිව බලන්න මේක. ඒතර මේක තියෙන්නේ පළවෙනි තීරුව අනුව නිවැරදි. මේ මොකද්ද මේකට අදාළ වෙන්නේ? start තියෙනවා count equal count plus 1 තියෙන input number තියෙනවා count
greater than 25 තියෙනවා. මේක මොකටද දාලා වෙන්නේ? මේ මොන සංකේත මේක පාවිච්චි කරන්නේ? මොකටද මේ සංකේතය පාවිච්චි කරන්නේ? කියන්නේ input output input output වලට පාවිච්චි කරන්නේ මෙතන තියෙන්නේ input number මෙතන. input number මෙතන. ඊට පස්සේ දෙවෙනි එක process process එක. මෙතන තියෙන process එක. process එකක් තියෙන්නේ කොතනද? Aද Bද Cද Dද? count equal count plus 1 ඊකට තුන්වෙනි එක තීරණය තීරණ පටන් ගන්න කොහොමද? තීරණයට. count greater than count greater than 25. ඊකට අවසාන එක මොකද්ද? start එක. මෙන්න මෙතන. start right. එhmenan පළවෙනි තීරයට අනුව ගත්තොත් එහෙම C එනවා එකට, දෙකට එනවා B, තුනට එන්නේ D, හතරට එන්නේ A. CBDA පිළිතුරක් එන්නේ. CBDA පිළිතුරෙන් තියෙන කීයද පුතා? CBDA එන්නේ පිළිතුර අංකය පිළිතුර අංකය කීයද? පිළිතුර අංකය 4 තමයි නිවැරදි පිළිතුර. ඊළඟට අපි යනවා 33 වෙනි ප්‍රශ්නෙට. 5 දක්වා ඇත්තේ 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව ප්‍රදර්ශනය කරන සකසන ලද ගැලීම් සටහනක මේ ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව හොයන්න තමයි මේ ගැලීම් සටහන සකස් කරලා තියෙන්නේ. එතකොට දැන් බලමු අපි මේකේ දීලා තියෙන මේ ABCD වලට මොනවද හරියන්නේ කියලා. ඒ කියන්නේ මේක හොයන්න තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙන පිළිතුරුත් එක්කත් අපිට සංසන්දනය කරන්න පුළුවන්. නැත්නම් මේ ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් එහෙම හදන්න පුළුවන්. දැන් කොහොමත් අපිට ස්ටාර්ට් වලට පස්සේ count equal 2 තියෙන්නේ. ඊගාවට A වලට අනිවාර්යෙන් එන්න ඕනේ තවත් විචල්‍යයක් ඇවිල්ලා ඒකට අගයන් ගබඩා වෙච්ච එකනේ. එහෙම බැලුවොත් එහෙම අපිට උත්තර දෙනවා 2යි 3යි. total equal 0 කියන එක තමයි අනිවාර්යෙන් A වලට එන්න ඕනේ. එහෙනම් B වලට මොකක්ද දෙන්න ඕනේ? B වල තියෙන decision එකක්. නැත්නම් තීරණයක්. මෙතනින් තීරණයක් එන්නේ මොකද ඊළඟට? 2ේද 3ේද? count greater than 10. නේද? එතකොට මොකක්ද උත්තරේ එන්නේ? B වලට මේක. C වලට count equal count plus 1 එකත් හරි. D වලට display total එකත් හරි. මොකද්ද පුතා පිළිතුර වෙන්නේ එතකොට? පිළිතුර අංකය 2. පිළිතුර අංකය 2 දාලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. අපි නම් 34 වෙනි ප්‍රශ්නේ පරිගණක ක්‍රමලේඛනයේදී භාවිතා කරන විචල්‍යයන් සම්බන්ධයෙන් ඇති පහත ප්‍රකාර සලකන්න. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා variables නේද? variables part. එතකොට ඒකේ A කියන ප්‍රකාශය ගත්තොත් ක්‍රමලේඛනයේ ක්‍රියාත්මක වන තුරු අවශ්‍ය දත්ත తాවකාලිකව රඳවා තබා ගනී. B විචල්‍යයක් සැකසීමේදී හඳුන්වන්නට අදාළ පොදු නීති අදාළ වේ. C ගබඩා කර ලබන දත්තවල ස්වභාවය අනුව දත්ත ප්‍රරූපය තීරණය වේ. මින් වඩාත් නිවැරදි ප්‍රකාශය තමයි අහන්නේ. අපි පළවෙනි ප්‍රකාශය බලමු. ක්‍රමලේඛනයේ ක්‍රියාත්මක වන තුරු අවශ්‍ය දත්ත తాවකාලිකව රඳවා තබා ගනී. විචල්‍යයක් ඒ වැඩේ කරනවද නැද්ද පුතා? අපි විචල්‍යය පාවිච්චි කරන්නේ ඒකට නේද? ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකම්ම අවශ්‍ය දත්ත ටෙම්පරරි ස්ටෝරේජ් කරලා ස්ටෝර් කරලා තියාගන්න. එහෙනම් කතන්දරේ මොකද කියන්නේ? හරිද වැරදිද ප්‍රකාශනය? හරි. හරි. විචල්‍යයක් සැකසීමේදී හඳුන්වන්නට අදාළ පොදු නීති අදාළ වේ. සෑම විටම ඉංග්‍රීසි අකුරකින් ආරම්භ වෙන්න ඕනේ. වචන දෙකක් අතර පරතරයක් තියෙන්න බෑ. අන්න වගේ පොදු නීති ටිකක් තිබ්බනේ. ඒක අදාළයි. මොකක්ද ඒ කියන්නේ කියන්නේ? හරිද වැරදිද? ඒ ප්‍රකාශනයත් හරි. ගබඩා කරන ලබන දත්තවල ස්වභාවය අනුව දත්ත ප්‍රරූපයේ තීරණය වේ. ගබඩා කරන දත්තවල ස්වභාවය අනුව තමයි දත්ත ප්‍රරූපයේ තීරණය කරන්නේ. එතකොට මොකක්ද ඒ ගැන කියන්නේ? හරි. හරි නේද සර්? ඔව් අපි numbers පාවිච්චි කරන numbers ගන්නවා, අකුරු වගේ දේවල් ගබඩා කරද්දී string ගන්නවා, දශම සංඛ්‍යා ගබඩා කරද්දී real ගන්නවා. එතකොට ඒක ප්‍රකාශනය හරි. ABC සියල්ලම නිවැරදි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒ තමයි 35 වෙනි ප්‍රශ්නේ. පැස්කල් ක්‍රමලේඛනයේදී භාවිතා කරන හඳුන්වන නීති රිදුල අනුව නිවැරදිව දක්වා ඇති පිළිතුර මොකක්ද කියලා යහන්නේ. පැස්කල් වල පුතා අපි identifiers rules ගොඩක් තියෙනවානේ. ඒ අනුව බැලුවොත් එහෙනම් මේකේ වැරදි. ඒ කියන්නේ හරි එක මොකක්ද කියලා යහන්නේ. ඇඩ්මින් නම්බර් මේක හරිද? මේක හරිද? පළවෙනි එක. වැරදි. මොකද්ද හේතුව වැරද්ද? වැරදි. මොකද්ද වැරදි? ස්පේස් එකක් තියෙනවා. ස්පේස් එකක් තියෙනවා මෙතන ඇඩ්මින් සහ නම්බර් අතර. ඒක වැරදි. 1985 ස්ටුඩන්ට්ස් මොකක්ද?
වැරදි. මොකද්ද වැරදි හේතුව? ඉංග්‍රීසි අක්ෂරකින් ආරම්භ වෙලා නැහැ. ඉලක්කමකින් පටන් ගන්න තියෙන නිසා වැරදි. ස්ටුඩන්ට් ID මේකත් හරියද වැරදිද? වැරදි. වැරදි. මොකද්ද හේතුව? මේ මෙන්න මේ ලකුණ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා වැරදි. හතරවෙනි first name. හරි. හරි. මේක හරි. මේක first name මේක හරි. මේක නිවැරදි. පිළිතුරු අංකය 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ අපි යනවා 36 වෙනි ප්‍රශ්නෙට. මොකක්ද අහන ප්‍රශ්නේ? මෙන්න මේකේට අදාළ ප්‍රතිදානය මොකක්ද කියලා අහන්නේ. අපි මේ වගේ අභ්‍යාස කරනාවක් මේ කොවිඩ් ප්‍රශ්නේ පටන් ගන්න කලින් තුන්වෙනි රැල්ලේ නිවාඩුව දෙන්න කලින් අපි කරා අභ්‍යාස කරනාවක් මම හිතන්නේ වෙනම පේපර් එකක් දීලා ඔක්කොම කිව්වා. කෙරෙව්වා කට්ටියලා. ඉතින් ඒක නිසා මේක බැරි වෙන විදියක් නැහැ. ඉතින් මේකේ x කියලා විචල්‍යයක් තියෙනවා. x ලාගේ පටන් ගන්නකොට 8යි. while x greater than 0 කියලා කියන්නේ x ලාගේ බිඳුවට වඩා වැඩි නම් කරන්න ඕනේ. x ලාගේ පටන් ගන්නකොට 8 නම් බිඳුවට වඩා වැඩි. බිඳුවට වඩා වැඩි නම් මොකද කරන්න ඕනේ? මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොකද්ද අපිට කියන්න තියෙන්නේ? while x greater than 0 මොකද්ද වෙන්නේ? x වලින් දෙකක් අඩු කරන්න. x වලින් දෙකක් අඩු කරපුවාම උත්තරේ වෙන්නේ කීයද පුතා? 6යි. display x 6 පෙන්නුවා. n while වෙනවද උඩට යනවද? උඩට යනවා. ඇයි තාමත් උඩට යන x ලාගේ තාමත් බිඳුවට වඩා වැඩි නිසා. 6න් දෙකක් අඩු කරනවා 4යි. display x ඔන්න 4ත් print වෙනවා. ආයෙ උඩට යනවා තාමත් බිඳුවට වඩා 4 වැඩි නිසා ආයෙත් ක්‍රියාත්මක වෙනවා. 4න් දෙකක් අඩු වෙනවා 2යි. display x දෙකත් print වෙනවා. ඊට පස්සේ ආයෙත් උඩට යනවා. x ලාගේ දෙකට වඩා බිඳුවට වැඩි දෙකේ නිසා නැවතත් ක්‍රියාත්මක x වලින් තව දෙකක් අඩු වෙච්චාම බිඳුවයි. display x බිඳුව දර්ශනය වෙනවා. ආයෙ උඩට යනවා. උඩට ගිහලා බලන x ලාගේ බිඳුවට වඩා වැඩිද බිඳුව නැති නිසා ආයෙ පහළට ඇවිල්ලා n while වෙනවා. output එක ඇටියට 6 4 2 බිඳුව දර්ශනය වෙනවා. උත්තරයට මොකද පුතා ලැබෙන්නේ? පළවෙනි එක. පළවෙනි පිළිතුර නිවැරදි. පිළිතුරු අංකය 1. එහෙනම් අපි යනවා 37 වෙනි ප්‍රශ්නෙට. මෙන්න මේක බය වෙන්න එපා මම ලොකුවට දැක්කට නේද? උත්තර දෙන්න පුළුවන්. පහත පෙන්වා ඇති ගැලීම් සටහන ව්‍යාජකේතයක් මගින් නිවැරදි නිරූපණය කර ඇති පිළිතුර මොකක්ද කියලා අහන්න. මේකදී අපිට බලන්න ඕනේ ආරම්භ කරන්න කියලා තියෙනවා අවසාන වෙලා තියෙනවා. නේද? begin තියෙනවා හරි p10 තියෙනවා. මේක අපි බලන්න අපි ඒ දවස්වල කියලා දුන්නා අපිට මේක අර නේද 50ට 50 අවස්ථාව ගන්න පුළුවන් වුණා නේද? years වෙලා end වෙනකොට මොකද්ද පාවිච්චි කරන්නේ while the until ද? ඒකෙන් හීයයි කැප්ටන්. years වෙලා end වෙනවා. මේක years වෙලාද end වෙන්නේ no වෙලාද end වෙන්නේ? end වෙන පැත්තට යන්නේ years වෙලාද no වෙලාද? බලන්න කියන්නේ. no වෙලා තමයි end වෙන පැත්තට යන්නේ. එහෙනම් no වෙලා end වෙනවා නැත්නම් years වෙලා end වෙනවා නම් මොකද්ද පාවිච්චි කරන්නේ? while the until ද? until අයනම් until මේක no වෙලා end වෙන නිසා years වෙලා end වෙනකොට පාවිච්චි කරන්නේ until නම් මේක no වෙලා end වෙන්නේ. ඒ නිසා until එක ඔක්කොම අපිට කපලා දාන්න පුළුවන්. මේකත් මේකත් ඔන්න 50ට 50 අවස්ථාව ගත්තා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ කෝකයි අතරද? 1යි 3යි අතර මේ ප්‍රශ්නාංක 3. 1යි 3යි අතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ඊළඟට බලමු. මේ repetition එක ඉවර වෙලා පුනර්කරණය ඉවර වෙලා නේද නැත වෙලා print වෙන්නේ. මුද්‍රණය වීම කියන එක repetition එක ඇතුළේද තියෙන එළියද තියෙන්නේ? එළියේ එහෙනම් එළියේ තියෙන්නේ කොහොකද මේ repetition එක? කොතනද? display p කිවෙන එකද? පිළිතුරු අංකය කීයද? 1. display p මෙතනනේ තියෙන්නේ. මේකේ display p ඇතුළේ තියෙන්නේ. මේක ගන්න බෑ. මේක වැරදි. මේක තමයි නිවැරදි පිළිතුර. පිළිතුරු අංකය කීයද පුතා? පළවෙනි. පිළිතුරු අංකය පළවෙනි එක තමයි පිළිතුර වෙන්නේ. මේකේ. අපි 38 වෙනි එකට යනවා. පැස්කල් භාෂාවේ සම්මත දත්ත ප්‍රරූප සඳහා උදාහරණයක් නොවන්නේ. ඉන්ටිජර් හරි, බූලියන් හරි, චා හරි, ෆ්ලොට් එක පාවිච්චි කරන්නේ. සම්මත දත්ත ප්‍රරූපයක් නෙමෙයි. පිළිතුරු අංකය කීයද? තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඉගෙන ගන්න තියෙන හැටියට නේද? right 39 වෙනිය මොකක්ද? A B C ලකුණු කරන්නයි තියෙන්නේ. A මොකක්ද මේකට එන්නේ?
ABC මොකක්ද ගැලපෙන්නේ? A වලට මොකක්ද කියන්නේ? විචල්‍යයන් හඳුන්වා දීම. B කියන්නේ read line දැම්මොත් ආදානයන්ද out ප්‍රතිදානයන්ද? read line වලින් තියෙන්නේ. ආදානයන් ලබා ගැනීම. right line වලින් මොනවද තියෙන්නේ? ප්‍රතිදානයන් නිරූපණය කිරීම. එහෙනම් මොකක්ද හරි එක? විචල්‍යයන් හඳුන්වා දීම, ආදානයන් ලබා ගැනීම, ප්‍රතිදාන නිරූපණය. පිළිතුරු අංකය කීයද? 3 පිළිතුරු අංකය 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි යනවා 40 වෙනි ප්‍රශ්නෙට. පහ සඳහන් පැස්කල් කේතයේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශනය වන්නේ. මොකද්ද පුතා මේ කියන්නේ? මේ ප්‍රකාශනයේ රන් කරලා බලන්න ඕනේ මොකද්ද නිවැරදි වෙන්නේ කියලා. රන් කරලා බලන්න. මොකද්ද රන් කරලා බලමුකෝ අපි. n සහ m කියලා n කියලා විචල්‍යයන් දෙකක් තියෙනවා. අපි ගමු. එකක් n අනිත් එක m. n එක පටන් ගන්නකොට 1යි m වල පටන් ගන්නකොට 7යි. හරි? repeat n equal n plus 1 n වලට තව එකක් එකතු කරනවා. එතකොට කී දෙන්නලාගේ 2යි m equal m minus 1 m වල එකක් අඩු කරනවා 6යි. ආයෙත් උඩට යනවා until m වලගේ n වලට සමාන වෙනකම්. m වලගේ 2යි 6යි තියෙන සමාන වෙන්නේ ආයෙ උඩට යනවා. n වලට තව එකක් එකතු වෙනවා 3යි m වලින් තව එකක් අඩු වෙනවා 5යි. ආයෙ සමාන වෙන්නේ ආයෙ උඩට යනවා. n වලට තව එකක් එකතු වෙනවා 4යි m වලින් එකක් අඩු වෙනවා 4යි. ඔන්න සමාන වුණා. right line ක්‍රියාත්මක වෙලා 4 4 පින්තුනා. read line අවසానයි. මොන මේක රන් කරලා බලපුවම ඔය ප්‍රශ්නේ මේ උත්තර ප්‍රකාශයන් ගණනාවක් අපිට හොයාගන්න පුළුවන්. මම මේ ටික මකන්නම්. උත්තරේ හැටියට ආවේ අපිට 4 4. n විචල්‍යයා අගය වෙනස් වුවද m විචල්‍යයා අගය වෙනස් නොවේ. එහෙම වෙන්න බෑනේ. m වලගේ n වලගේ දෙක වෙනස් වුණ හැටි අපි දැක්කා. මේක වැරදි. පුනර්කරණ ක්‍රියාවලිය නතර වෙන්නේ n වලට වඩා m වල අගය වැඩි වූ විට. පුතා වැඩි වෙන්න කියලා තියෙන්නේ මෙතන සමාන වෙන්න කියලා තියෙන්නේ. සමාන වෙන්න. එතකොට මේ ප්‍රකාශය හරියද? වැරදි. මේ ප්‍රතිදානය 4 4 සංඛ්‍යා දර්ශනය වේ. ඒ ගැන මොකක්ද කියන්නේ? ඒක හරිනේ. හරි. මෙම කේතේ සිව් වාරයක් පුනර්කරණය. මේක අපිට අදාළ නැහැ. වැරදි. නේද? 4 4 දර්ශනය වෙනවා කියන එක හරි. එහෙනම් පිළිතුරු අංකය කීයද පුතා මේකේ? 3. පිළිතුරු අංකය 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් පුතා අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි මේ සාකච්ඡා කරලා අවසන් කරේ.